අයිබන් හෙළ ජන සමාජය පෝෂණය ලැබූ විවිධ මූලාශ්‍ර තියෙනට පුළුවන් සාහිත්‍ය නිර්මාණයකදී. ඒ වගේම සාහිත්‍ය නිර්මාණයක් සඳහා අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වුණු දීප්තිමත් යුග මතක තියෙනට පුළුවන්. අපි විවිධ හැඩයෙන් විවිධ පාටින් සාහිත්‍ය පිළිබඳව විග්‍රහ කරන්නට අවස්ථා පාදා ගන්නවා දෙවිසැරි ප්‍රේමයේදී. සාහිත්‍යයේ විවිධ අනුධාරාවන් ඔස්සේ ගමන් කරමින් ඒ මත ඇවිද යමින් කිමි දෙමින් ඒ ගැන යම් යම් අදහස් හොයාගන්නට උත්සාහ කරනවා. ඒ වගේම විවිධ මාතෘකා ඔස්සේ ඒ කලා ප්‍රවර්ගය පිළිබඳව අධ්‍යයනය කරන්නට උත්සාහ කරනවා. ඉතින් අද අපි කල්පනා කළා සිංහල සාහිත්‍යයට බෞද්ධ ආභාෂය බෞද්ධ බලපෑම කොහොමද ලැබුණේ කියන කාරණාව පිළිබඳව තරමක් විමර්ශනය කරන්න. මෙය ඊටාම දීර්ඝ මාතෘකාවක් විදිහට ඉදිරියට අරගෙන යන්නත් පුළුවන්. ඒ වගේම සැකෙවි කාරණාවලින් සංක්ෂිප්ත කොට සාකච්ඡා කරන්නටත් අවස්ථාව හදා ගන්න පුළුවන්. අද මේ ආරම්භයක් විදිහට ඊටාම සැකෙවින් සංක්ෂිප්තව අපි මේ කාරණාව ලියා ගන්නට උත්සාහයක් දරන්න බලාපොරොත්තු වෙනවා. සාහිත්‍යවේදී සුජිත් අක්කරවත්ත මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයිබෝන් ඔබතුමාට. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය විරසිංහ මහත්මයා ඉන්නවා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඉතින් අපි ඉස්සෙල්ලම මේ කොහොමද අපේ සාහිත්‍යය උපවත් වෙන්න බෞද්ධ ආභාෂය ලැබුණේ කියන කාරණාව හොයා බලන්නට කලින් මම කැමති සුජිත් මහත්මයා ගාවට යන්න. අපිට එහෙම සාහිත්‍යික මුහුණුවරක් අපේ ප්‍රාග් බෞද්ධ යුගයේදී අපිට තිබුණාද? එහෙම අපි සාහිත්‍යවේදී අපි සාහිත්‍යකරු අපිට යමක් හිතලා බලලා නිර්මාණයක් කරන්න පුළුවන් කමක් තිබුණු මිනිස්සුද අපේ රටේ හිටි කියන කාරණයක් එක්කම මම කැමති මුලක් හොයාගන්න කතා බහට. ඔය ඒක හරියම වැදගත් වදිනේ මම අපිට එකක් තියෙන්නේ දත්ත මතනේ අපි උපකල්පනයන් කරන්න පුළුවන් ප්‍රශ්නයක් ඔය ඇහුවේ. මේ දැන් අපිට තියෙන දත්ත තියෙනෝනේ අපේ ඓතිහාසික දත්ත අනුව අපි නිල බෞද්ධ රාජ්‍යයක් වෙන්න පෙර අපේ රට සම්බන්ධව බුදුරජාණන් වහන්සේගේ මැදිහත් වීමක් අපිට පේනවා. ඊළඟට බුදුහාඳුරෝ හොයාගෙන තපස්සු බල්ලෙකු ගිය බව අපිට දැනෙනවා. ඉතින් මේවා සාධක සැලකිල්ලකට අපිට පේන සාහිත්‍යයේ පෘතුලකමක් නොතිබුණු සමාජයට උන්වහන්සේට අහුම්කම් දෙන්න බෑ. ඊළඟට අපිට පුරාවිද්‍යාත්මක කැණීම් වලින් බුදුරජාණන් වහන්සේ බිහි වෙන්නත් පෙර අවුරුදු 300ක් 400ක් අතර අපිට කැණීමේදී සිංහල භාෂාවේ මූලික අක්ෂර මගේ දැරීමේ මහත්තයාගේ සල්ගස්වත්ත කැණීමෙන් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ තොරතුරු වගේම මිහිඳු හාමුදුරුවෝ හා දෙවනපෑතිස් රජුරෝ අතර මහමෙවුනා මහමෙග උද්‍යානයේ තනින් තැනට යමින් යන සංවාදයක් තියෙනවා. ඇත්තටම අපේ රටේ ඒක එළියට ඇවිල්ලා නැහැ. තාම මේ තරම් බරපතල බෞද්ධ කතිකාවතක් තියෙද්දි මේ අය මේ අටමස්ථාන පිරින ස්ථාන 8ට ගිහිල්ලා කරන ලද සාකච්ඡාව සම්බන්ධ තැන්වලදී අපිට හම්බ වෙනවා සාහිත්‍යමය අංග ලක්ෂණ ගණනාවක තොරතුරු. අනිත් එක තමයි අපි සරල මේ ඔක්කොම පැත්තකින් තියමු. බුදුදහම වගේ එකක් තේරුම් ගන්න වටහා ගන්න එimhe සාහිත්‍ය ප්‍රවේශයක් නොතිබුණා නම් කොහොමවත් බෑ. එවැනි වටපිටාවක් නැති කෙනෙකුට වටහා ගන්න අමාරුයි. ඉතින් මේ කරුණු ටික මේ කරුණු දෙක තුනම ඇති අපිට එවැනි ඉඩකඩක් පිළිබඳ ගලා යෑමක් තිබුණු බව තේරුම් ගන්න. ඊළඟට අපේ ප්‍රවාද අපේ ජන කවි සහ අපේ මිනිස්සු අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින කුල කතාන්තර දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඔවුන්ගේ වංශ කතා පිළිබඳ. ඒ වංශ කතාවලද අපිට හම්බෙන උන් සාහිත්‍ය මූලාශ්‍රයත් එක්ක පැමිණි බව. ඊළඟට අපේ චිත්‍රසිත්තා ඒ අවුරුදු දහස් ගණන් පරිකල්පනයනේ සාහිත්‍යයේ පළවෙනි කාරණේ. ඉතින් පරිකල්පනය කරපු ජනතාවක් දිගින් දිගටම ලංකාවේ සතර දිබ්බාගේ හිටපු බව අපේ චිත්‍ර රේඛා සටහන් සියල්ල අවුරුදු දහස් ගණනක් පුරාණයි අපිට හම්බෙන්නේ. ඉතින් මේ එකපාර ජනතාවක් බිහි වෙන්නේ නැහැනේ දෙයක් අවබෝධ කරගන්න. අනිත් එක මම විශේෂයෙන් කියන්න ඕන අපි තාම දියුණු සාහිත්‍යයක හිටියයි කියන එක මම පෙන්නන ප්‍රබල සාක්ෂියක් මෙතෙන්දි ගේනවා. ලංකාවේ මිනිස්සු වජිර විශේෂයෙන්ම කිසි කලක සර්වබලධාරී දෙවි කෙනෙක් අදාලා නැහැ. ඒක හරි විශේෂ දෙයක්. ලංකාව කිසි කලක මැවුම්කාර දෙවියෙක් බුදුරජාණන් වහන්සේ හෝ බුදුදහම පිළිගන්න පෙර ඉඳලවත් අපේ රටේ
මේ මැවුම්කාර දෙවියෙක් අපි දෙවියුරු කියලා දත්ත දැහුවේ අපිත් එක්ක ඉඳලා මැරිච්ච මිනිස්සුනේ. අපි දැනගත්ත අපේ ඥාති හිත මිත්‍ර අපේ නායකයෝ වගේ කන්නේ. ඉතින් ඒ ඔක්කොගෙම පේන්නේ සර්බලධාරි දෙවියෙක් නැහැ කියන්නේ පරිකල්පනයේ ඉඩ ලැබිච්ච තැන. අවුරුදු 10 ගණක් ඒ පරිකල්පනයේ ස්වභාවයන් නිසාම තමයි බුදුදහම වගේ එකක් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් උනේ. මට මෙතෙන්දී තියෙන විශේෂයෙන් මේ කුලනීතිය කියන පොතේ තියෙනවා අංගන වලට ඇවිල්ලා ඒ කියන්නේ උත්සවවලදී කවි ගායනා කරපු අය අපේ මේ අපේ කුල පෙළපත් බිහි වෙද්දියෙකුලගේ මූල කතාවල තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ මනු සම්මතගේ කාලේ මේ විශේෂයෙන් මේ අපි පහු කරපු අවුරුදු සැනකෙළිය සම්බන්ධව ලැබෙන තොරතුරුදී මේ නැකත් මංගල් වල තියෙනවා මේ කවි ගායනා පැවැත්වුවයි කියලා ඉරේ රශ්මි ධාරාව දැක්වූ දවස්. ඉතින් ඒව තමයි සාහිත්‍ය මූලාශ්‍රය. ඉතින් ලිඛිත වශයෙන් සමහර තැන්වල නියුණා මිනිසුන්ගේ හදපපුවේ කොටන් එනවනේ වඩා බරපතල සාක්ෂි වෙන්නේ. ඉතින් මේ සියල්ලකින් මම දකින්නේ දියුණු සාහිත්‍යයක් නොතිබුණා නම් බුදුරජාණන් වහන්සේගේ ධාම තේරුම් ගන්න බෑ. අනිත් එක තමයි සරබලධාරී දෙවියෙක් ඇදහුවේ නැහැ කියන්නෙම ඊටාම බරපතල සාහිත්‍යමය අවබෝධයක් තිබුණයි කියන එකයි. මොකද පරිකල්පනට ඉඩ ලැබෙන්නේම දෙවියන්ගේ තහංචිය අවම වෙච්ච තැනකයි. ඔව් ඇත්තටම දැන් සුජිත් මහත්මයා මේ මතු කළ දෙන්න අදහසත් එක්ක අපිට ටිකක් ආයෙත් යන්නට පුළුවන් අර අවබෝධ ගුණය කියලා කියන තැනට. දැන් එහෙම එකක් අවබෝධ කරගන්න එහෙම මිනිස්සු නොහිටියා නම් නොහැකි වෙනවා කියන අදහසයි. දැන් අපි සරලව ආපහු ගත්තොත් ප්‍රශ්න ටික අහුවයින් පස්සේ ඒ ප්‍රශ්න ටික ලියා ගන්න අදටත් අපි සෑහෙන මහන්සියක් ගන්නවා නම් ඒ ප්‍රශ්න ටිකම අවබෝධ කරගන්න සහ ඒවට පිළිතුරු ලබා දෙන්න තිබුණු නුවණ එක්ක අපිට මේ කාරණාවට හොඳ සාක්ෂි පාදා ගන්න පුළුවන්කම තියෙනවා නේද? ඔව් අපේ සුජිත් මහත්මයා ආරම්භයේදී සඳහන් කරපු විදිහට අපි බුදුදහම වැළඳගෙන නිල වශයෙන් බෞද්ධ රාජ්‍යයක් වෙන්නත් කලින් පරිකල්පනයෙන් ඉහළ මට්ටමක ජනතාවක් පිරිසක් අපේ ජන සමාජයේ හිටියයි කියන එක. ඉතින් ඒකත් එක්ක මේ ප්‍රශ්නේ සම්බන්ධ කෙරුවොත් වජිර මහත්තයා අහපු දැන් ඒ අවබෝධ ගුණය කියන එක දැනුමට එහා ගිහිපු දෙයක් නේ. අපි සාහිත්‍යයේදී නිර්මාණකරණයේදී විවිධ වස්තු බීජ නිර්මාණකරුවන් සොයා සපයා ගන්නවා. ඒක සමාජයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිසරයෙන් වෙන්න පුළුවන්. ආගම දහමෙන් වෙන්න පුළුවන්. දැන් අපි අද අපේ සාකච්ඡාව දිව යන්නේ බුදුදහමේ මුද්‍රාව කොතැනද තියෙන්නේ අපේ සාහිත්‍ය කලාව ඇතුළේ කියන එකනේ. ඒකට බොහොමයක් මේ අවබෝධ ගුණය සහ ඒ ඔස්සේ පිහිටා අපේ මේ චින්තාමය ප්‍රඥාව දියුණු කරපු උදවිය නිර්මාණකරුවන් ඒ ඔස්සේ ගිහිල්ලා සමාජයේ નિયમિતම වස්තු බීජයේ හරයම අල්ලලා තියෙනවා. හැබැයි ඒක කාලානුරූපීව වෙනස් වෙන්න පුළුවන්. දැන් සාකච්ඡාව අපි ඉස්සරහට ගලාගෙන යනකොට විග්‍රහ කරගන්න පුළුවන්. ඒක අනුරාධපුර යුගයේ සිද්ධ වෙච්ච විදිහට නෙමෙයි පොළොන්නරු යුගයේ සිද්ධ වෙන්නේ. ඒ විදිහට නෙමෙයි කෝට්ටේට මහනුවරට එනකොට සිද්ධ වෙන්නේ. ඒ විදිහට නෙමෙයි අද සිද්ධ වෙන්නේ. දැන් අදත් මේ කියන දේ වෙනවා. අදත් අපේ කවිය තුල, කෙටි කතාව, නව කතාව තුල, චිත්‍රපටය තුල, ගීතය තුල අනේක විද කලා මාධ්‍යයන් තුල මේ බෞද්ධ මුද්‍රාව තියෙනවා. හැබැයි තියෙන වචන ඒකෙදි පාවිච්චි කරලා තියෙන ආකෘතිය වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මේ අවබෝධ ගුණය සහ ඒ චින්තාමය ප්‍රඥාව පරිකල්පනය තියෙන පිරිසකට හරිම ලේසි දැනුමට එහා ගිහිපු දෙයක් මේ තුලින් සමාජගත කරන්න. ඒක නිසා අපි මේ බෞද්ධ මූලයක් කොහෙන් හරි සම්බන්ධ වෙච්ච නිර්මාණයක් අරගෙන බැලුවොත් ඒකේ තියෙනවා මිනිස් හැඟීම් වලට කතා කරලා හැඟීම් අවුස්සලා හෝ හැඟීම් යටපත් කරලා නවතින්නේ නැතුව එතනින් අර ප්‍රඥාවේ මාර්ගයට අපි යොමු කරන ගුණයක්. අපි ඔකට කොහොමද කියන්නේ ආනන්දෙන් ප්‍රඥාවටනේ. එතකොට ආනන්දයට අපිව පත් කරලා ආනන්දයට පත් කරන්න විවිධ රස වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ආනන්දයට පත් කරලා නවත්තනවද අපිව? එතකොට අතරමං වෙනවා අපි. ආනන්දයෙන් අර කියපු ප්‍රඥා මාර්ගයට යන්න අපි අවතීර්ණ වෙනවද? ඒතර ඒ ආනන්දයෙන් ප්‍රඥා මාර්ගයට යන්න අවතීර්ණ වෙනකොට රසිකයාගේ මට්ටම එකට බලපානවා. දැන් පූජාවලියේ භාෂාවයි, සද්ධර්ම රත්නාවලියේ භාෂාවයි, ගුරුළු ගෝමීන් පාවිච්චි කරපු භාෂාවයි ගත්තොත් සමාජය අනුව
ඒ ඉලක්ක කරපු පිරිස අනුව වෙනසක් තියෙන පුළුවන්. ඒක විචාරකයෝ පරිේශකයෝ ලස්සනට පෙන්වන තැන. හැබැයි ඒ හැම එකෙම වෙච්ච රාජකාරිය එකයිනේ. ඒ තලවල හිටපු පෘථග්ජන අපි යම් තැනකට ගෙනාවා. ඒ තමයි අර ප්‍රඥාවේ මාර්ගයේ අභියසට ගෙනාවා. දැන් පන්සලක් ගත්තාම වජිර මහත්තයා අපි බෞද්ධ දර්ශනයත් එක්කනේ මේ යන්නේ. පන්සලක් ගත්තාම මහා කලාගාරයක්නේ. එතන වහලෙත් කලාව, බිමත් කලාව, පඩිපෙළෙත් කලාව, පඩිපෙළ දෙපැත්තෙත් කලාව, ආවාස ගෙයිත් කලාව, ධර්මශාලාවෙත් කලාව. දහම් පාසලේ පිරිවනේ උගන්වන කොටත් ඒක ඇතුලේ කලාවේ කොටසක් තියෙනවා. ඒතර මේ ඔක්කොම ගත්තොත් පන්සලක් ඇතුලේ මහා කලාගාරයක් තියෙනවා. මොනවද එතන නැත්තේ? චිත්‍ර තියෙනවා, මූර්ති තියෙනවා, නාද රටා තියෙනවා, පූජා විධි තියෙනවා. මල් වට්ටියක් හැදුවත් කලාව. මල් වට්ටිය අතින් අත යවලා පූජාව කෙරුවත් කලාව. පිරිත් සජ්ජායනා කරනකොට හාමුදුරුවෝ ස්වරය භාවිත කරන ඇතුළෙත් රිද්මය කලාව තියෙනවා. ඒ නිසා මේ අධ්‍යාත්මයට ආමන්ත්‍රණය කිරීම අවබෝධ ගුණයත් එක්ක මුසු වුණාට පස්සේ සිංහල සාහිත්‍ය ඇතුලේ කලාව ඇතුලේ බොහෝ තැන්වලින් අපිට අපේ බෞද්ධ මුද්‍රාව සොයා ගන්න පුළුවන්. ඔව් දැන් අපි අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන තමයි මේ බෞද්ධ රාජ්‍යය පිළිබඳව සාකච්ඡා කරන්නට මූලබිම සකස් කරගන්නේ. දැන් අනුරාධපුර යුගයේ සාහිත්‍ය, පොළොන්නරුවේ සාහිත්‍ය මෙහෙම යුගවලට බෙදලා අපි සාහිත්‍ය පිළිබඳව පෙර සාකච්ඡා කරපු නිසා මේ මාතෘකාව නිරවුල් කරගන්නට අවශ්‍ය කරන ප්‍රශ්නයක් මම ඔබතුමන්ට යොමු කරනවා. ඒ තමයි මේ සාහිත්‍යයේ ප්‍රබල බව ඉස්මතු වෙන්න බෞද්ධාභාෂය ගත්තෙන් බෞද්ධකම එහෙම නැත්නම් බුදුදහම ව්‍යාප්ත කිරීමේ උවමනාවෙන් සාහිත්‍යයේ ඊළඟ පිම්ම තියන්නේ. දැන් පොතපත දැන් ගැඹුරු දහම මිනිස්සුන්ට සරලව වටහා දෙන්නද මේ සාහිත්‍ය කල්පනාවල අර ප්‍රබල ලකුණු, ප්‍රමුදිත ලකුණු පහළ වෙන්නට පටන් ගන්නවා. දැන් ඒක හොඳටම තේරෙනවා. හැබැයි මම නම් එහෙම හිතන්නේ නැහැ. මගේ පර්යේෂණ හා මගේ බැලීම් සහ මම සාහිත්‍යකරුවෙක් නිසාම බුදුදහම කොහොමත් සාහිත්‍ය පරිකල්පනීය ප්‍රමෝදිත මනසකට පමණක් ධාරණය වෙන තේරුම් ගන්න පුළුවන් දහමක්. මොකද ඒක විශ්වාසයන් නැදැහිලි හා බියගැන්වීම මත තියෙන එකක් නෙවෙයි බුදුදහම. මතක නෙවෙයිනේ. එහෙනම් මේ උඩින් අපි පාලනය කරගෙන නැති වුණාට පස්සේ පරිකල්පිත ප්‍රබෝධිත අර ආනන්ද ජනක ප්‍රඥාවෙන් උතුරපු හදවතත් එතෙක් ලතෙත් ගුණයක් තියෙන කලා සෞන්දර්යයෙන්ම හැඟීම් ජනනයක් සහිත හිතුවිලි එක්ක විතරයි මේක කොහොමද පාවෙන්නේ. ඉතින් සාහිත්‍ය පුරුල් කිරීමම බුදුදහම පැතිරීමේ මාර්ගය. හැබැයි යතිවරයාණන් වහන්සේලා හා රාජ්‍යපාලකයෝ ව්‍යාපෘත විදියට මැදිහත් තිද්දී ඔබ කියන දේ යම් කෘතිම අභ්‍යාසයක් විදිහටත් වෙලා තියෙනවා. මොකද අපි දැන් ඊළඟ සාකච්ඡාවේ මම හිතන්නේ අපේ මෙතුමා අපි ඔක්කොටම කතා කරද්දී වගේ අපිට අවරගණේ උත්සාහ ගොඩක් බුදුදහම නමින් ලැබිලා තියෙනවානේ. එහෙම දුර්වල අවස්ථා එහෙම එකකුත් තියෙනවා. එහෙම හැබැයි බුදුදහම ප්‍රචාරය කිරීමේ ඉලක්කය මත සාහිත්‍යයට ආරෝපිත වීමකුත් සිදු වුණා. ඒක ඇත්ත. හැබැයි මම කියන්නේ නිසගෙන් මෙහෙම නැහැ. නිසගෙම බුදුදහම උකලී సౌందර්යය. මේක ඔය පන්සල හැමුනේ ඇයි බුදුගණ කොතනද సౌందර්යය නැත්තේ? බුදුබණේ හැමතැනම තථාගතයන්න් වහන්සේගේ මුළු සිරිත පුරාත්, උන්වහන්සේගේ චර්යා ධර්ම පුරාත්, උන්වහන්සේගේ අර්ථ ධර්ම විවරණ තුලත් හැම තැනින්ම ගියන්නේ සාහිත්‍යමය රසාලිප්ත උපමාවක්. පුද්ගල චර්යාවත් හරි, ගේහසිත හරි, අභ්‍යන්තර චර්යා හරි මොනෝදී හරි පැහැදිලි කර දෙවජිට බලන්න සෞන්දර්යමක ආවේශයක බහල වූ වචනයක්. විශේෂයෙන් මට මෙතනින් මතක් වෙනවා ඔබතුමාට මතකයි සුමංගල විලාසිනියගේ අට කතා ලියන්න ආරම්භ කරද්දී අටුවාචාරින් වහන්සේ බුද්ධඝෝෂ ආචාර්ය පාදයන්න් වහන්සේට වැදගත් දෙයක් කියනවා ස්වභාවයෙන්ම සිංහල භාෂාව මනෝරම්‍යයි කියලා. කියන්නේ මේ පාලි බස ලියන්න ආපු මහතෙරඳු කියනවා ස්වභාවයෙන්ම සිංහල භාෂාව මනෝරම්‍ය. ඒ වචනය ඇතුලේ ඒක සුමංගල විලාසිනී ආරම්භයේදීම මේ වාක්‍යය තියෙනවා. මේ ඒ ආරම්භයේදීම උන්වහන්සේ ඇයි මේ කියන්නේ? අපි කොහොම සාහිත්‍යයෙන් ලතෙත් වෙච්ච භාෂාවක්. ඉතින් ඒ නිසා මේ බුදුදහම ප්‍රචාරකවාදයක් පිණිස සාහිත්‍යයට ආරෝපණය වුණාට වැඩිය මම දකින්න කැමති මේ දෙක සහවාසයි. රමණීයත්වයේ මතයි බුදුදහම ගොඩනැගිලා තියෙන්නේ. රමණීය ආස්වාදය බුදුදහම පිළිගත්තා. ඒ රමණීය ආස්වාදය කියන එක
නික්ලේශීතාවය දක්වා විහිදෙන ධර්මාර්ගයක් උන්වහන්සේ දේශනා කරපු නිසා නිතින්ම බෞද්ධත්වයේ මේ දැන් අපේ කතිකාචාර්ය තරිදු කිව්වෙත් ඒකයි පන්සල මේ අද පන්සලේක තියෙද කියලා ප්‍රශ්නයක් මට තියෙනවා. හැබැයි පන්සල ගොඩ නැගිච්ච හැමතැනම ලතා ලලිත කලාව තමයි තිබුණේ. කැටයම විතරක් නෙවෙයි මිදුලතු ගෑවෙත් කලාවකට රටාවට ඉදා රටාවට ඒකේ භාවනාවකුත් එක්ක වැටෙන බෝපත ඇහුලල තිබ්බෙත් කලාවකට පෙරහන් කඩේ පෙරලා තිබ්බෙත් කලාවකට. ඉතින් ඒ ගොඩනැගෙන්නේ ඇයි මම කියන්නේ සෞන්දර්යවේදීන්ගේ ජීවිතෙත් එහෙමනේ මොකද්දෝ පිළිවෙලක් තියෙනවනේ. හදා වඩා නොගත්ත નિરાයාස වූ සෞන්දර්ය පිළිවෙලක් තියෙනවනේ මේ කලාවේ යෙදෙන අයගේ ජීවිතය ඇතුළේ. ඒ වගේ ඉතින් මං හිතන්නේ මේ සාහිත්‍යමය ජීවිතය નિરાයාසයෙන් හැදෙනවා එවැනි පිළිවෙලකට. හින්ද බුදුදහම එකට අති නැත බැදගත්. හැබැයි ඉන්පසු ධර්මායතන මහා විහාරය ඊට ප්‍රතිපක්ෂව අබේගිරිය ඊට ප්‍රතිපක්ෂව ජේතනාරාමය වගේ විශ්වව්‍යාප්ත විද්‍යාපීඨ සරසවි ඇති වෙලා බුදුදහම ප්‍රචාරය සහ බුදුදහමේ අර්ථ නිර්වෘල්භාවය හා භාවමය හැඟීම් එක්ක මේක කියා තේරුම් කර දීම සඳහා යතිවරයන් වහන්සේලා දැනුගත්තු ඒක සාහිත්‍යමය පාලමක් බවට පත් කරා. ඒකෙන් අපේ සාහිත්‍යයේ අතුයිති පැතිරිලා විශාල ප්‍රභාවයක් වුණා. ය නතර කළ නොහැකි වුණා. වදින මම මෙතෙන්ද කියන ලක් සාහිත්‍ය නොසින්දෙන දියවරක් වුණේ. නතර කළ නොහැකි ජල ප්‍රවාහයක්සේ ගලා ගියා. එය විජාතික භාෂා ආක්‍රමණ වලටවත් විජාතික දේශපාලන ආක්‍රමණ වලට සාගත වසංගත වලටවත් සබදාහමේ වියවුල් වලටවත් නතර කරන්න බැරි වුණා මේක. අද දක්වා ගලනවා. අර මේ එතුමා කිව්වේ වචනය නිරන්තරයෙන්ම සාහිත්‍ය ඇතුලේ තමයි බුදුදහමට යන්න ඕනේ. දැන් දහම සකලවිධ ශබ්දාදියෙන් සහ ශාස්ත්‍රාලීය දැනුමින් තැන්පත් කරලා ගබඩා කරලා තිබුණේ ඔබ දෙපළම කියපු විදිහට පන්සල තුල. දැන් විහාරස්ථානය එහෙම නැත්නම් ගමේ පන්සල තුල කේන්ද්‍ර වෙලා තිබුණු මේ දැනුම් සාගරය තමයි පතපොතට ගමන් කරන්නේ මුල් කාලීනව. එතකොට අර ඒ නිසා අපිට හිතෙනවා ඇති දැන් මේ බෞද්ධ සාහිත්‍ය ප්‍රබෝධමත් වුණා කියන අදහස. දැන් අපි ගත්තොත් මුල් කාලීනව මෙතුමන් සඳහන් කරපු විදිහට මහා විහාරික සම්ප්‍රදාය වෙන්න පුළුවන්, ජේතවන සම්ප්‍රදාය වෙන්න පුළුවන්. මේ ඔස්සේ ගලාගෙන ආපු මහා සාහිත්‍ය ධාරාවක් අපිට තියෙනවා. එතකොට මේ පන්සල මූලික වෙච්ච දැනුම් කේන්ද්‍රීය සමාජය සහ බෞද්ධ සාහිත්‍යය කියලා කියන කොටසට අපි ආවොත් අපිට මොන වගේ අදහසක් හොයාගන්න පුළුවන්? ඔව් දැන් අපි අපේ සාහිත්‍ය හොඳට පීනලා විමර්ශනය කරලා බැලුවහම සුජිත් මහත්තයා කිව්වා වගේ බෞද්ධ දර්ශනයම විතරක් නෙමෙයි වස්තු බීජ කරගෙන තියෙන්නේ අපේ නිර්මාණ ශිල්පීන්. බෞද්ධ දර්ශනයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මයි, ත්‍රිලක්ෂණයයි, ආර්ය අෂ්ටාංගික මාර්ගය හෝ චතුරාර්ය සත්‍ය හෝ සන්තිෂ් බෝධිපාක්ෂික ධර්ම වගේ මේ බෞද්ධ දර්ශනය ඇතුලේ තියෙන ගැඹුරු ධර්ම කොටස්ම පමණක් නෙමෙයි ඒවා තියෙනවා. ඒ වටා ගෙතිච්ච තව ගොඩක් දේවල් තියෙනවා. බුදුදහමෙන් අපි පෝෂණය වෙන්න අපේ සංස්කෘතිය ඊළඟට අපි පරිසරයත් එක්ක ඇති කරගත් අවියෝජනීය සම්බන්ධතාව. ඊළඟට බුදුදහමෙන් පෝෂණය වෙච්ච පෞලක ආකෘතිය සහ ඒ පවුලේ සම්ප්‍රදායන් ධර්මතා ඇතුළු දේවල්. එවැනි පවුල් එක්ක එන සමාජය. ඊළඟට බෞද්ධ මේ ක්‍රමයක් එක්ක ගොඩනැගෙන අධ්‍යාපන රටාව. ඊළඟට අර ගමයි පන්සලයි වැවයි දාගබයි සංකල්පයත් එක්කෙන කෘෂි කර්මාන්තය, කර්මාන්තය සහ ආර්ථික රටාව. ඒතර මේ ඔක්කොම හොඳට පුළුල් ඇසකින් බැලුවොත් නිර්මාණ ශිල්පීන් නිර්මාණවලට වස්තු බීජ කරගෙන තියෙනවා. යම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නෑ එතන තියෙන සමාජ ප්‍රශ්නයක්. එතන තියෙන gedara ප්‍රශ්නයක්. ඔය කවි පන්තිය ලියලා තියෙන්නේ ලෙඩක් පදනම් කරගෙන. මේ කවි පන්තිය ලියලා තියෙන්නේ මිනිමරුමක් පදනම් කරගෙන ආදී වශයෙන්. හැබැයි මේ ඔක්කොම එකට තියලා බැලුවොත් අර අතොයිති පැතිරිලා ගිහිපු පැතිත් එක්ක බුදුදහමෙන් පෝෂණය වෙච්ච අර පැති ටිකත් එක්ක එකතු කරලා තමයි වස්තු බීජ අරගෙන තියෙන. එක්ක ගැටලුව කතා කරන්න, එහෙම නැත්නම් මේ ගැටලුව ඇති නොවන තැනට වග බලා ගන්න විසඳුම් කතා කරන්න. දැන් හොඳම නිදසුණක්නේ බුදුගුණ අලංකාරය. මෙතුමා කියපෙකට මට මතක් වුණේ අහගෙන ඉන්නකොට ඒක. බුදුගුණ අලංකාරය ආරම්භ කරනකොට බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය වන්දනා කරන කතුවරයා දේව නමස්කාරයක් නැහැ. අනික් කෘතිවල වගේ, ඇතැම් කෘතිවල වගේ.
ඒතර විශාලා මහනුවරට එන තුන්බිය නැති කරන්නේ කොහොමද කියලා දැන් දේවපුරයකට සමාන කරපු පුරයක් ලිච්ඡවි රජ දරුවන්ගේ මේ දේවපුරයකට සමාන කරපු නුවර තුම්බියෙන් දුරු මේ විනාශ වෙලා යනකොට මේක දුරු කරන්න අමාත්‍ය මණ්ඩලය රැස් කළා ප්‍රභූන් රැස් කළා සාකච්ඡා කරනකොට ඉතින් එක එක අය විවිධ අදහස් දෙනවා. ඒ සියලු විශ්වාසවල සහ දේවැදහිලිවල નિසරු බව පෙන්වන ග්‍රන්ථයේ බලන්න ආකෘතිය. එතකොට කොයිතරම් අර අවබෝධ ඥානය එක්කද ඒක ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරනවා. ඒක ඇතුළෙන්ම ශ්‍රද්ධාව ඇති කරනවා. දැන් බුදු සමය කියන දෙයක් නේ ශ්‍රද්ධාව මත පිහිටා ප්‍රඥාවට යා යුතුයි කියලා. ශ්‍රද්ධාව ඇති කරගන්නේ නැතුව දන් දෙන්නත් බෑ. ශ්‍රද්ධාව ඇති කරගන්න නැතුව සිල් රකින්නත් බෑ. ඒකට අපි තුල ඇති වෙන්න ඕන අවබෝධයෙන් ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි එක විට දල්වා ගන්න ඕන. ඒකට මේ දෙක දල්වා ගන්න කියන මේ ගැඹුරු කාරණය ඍජුව කියනවට වැඩිය සාහිත්‍යයෙන් කියන එක හරි පහසුයි. දැන් තුන්සරණේ කවි අරගෙන බලන්න. මේ සිරිපාදේ නගිනකොට කෙනෙකුට කියන්න පුළුවන් වෙහෙස නිවා ගන්න කවි කියනවා. හරි. තව විචාරකයෝ කියනවා අද වගේ පඩිපෙල් බැඳලා අත්වැටවල් බැඳලා තිබුණේ නෑ වන සතුන් ගහනයි. ඒ නිසා අපි හයියෙන් කවි කිය සද්ද කර කර යනකොට සත්තු පලා යනවා අපිට යන්න මාර්ගය සැකස් වෙනවා. තව පිරිසක් කියන්න පුළුවන් මේවා විචාරකයෝ සහ ග්‍රන්ථවල තියෙන දේවල් මේ නඩේ දිග පොලිමට යනකොට ඉහළ කෙළවරයි පහළ කෙළවරයි හොයාගන්න අනතුරක් වුණොත් කාට හරි ඇද වැටුනොත් මේවා සොයාගන්න. මේ ඔක්කොම හරි. ඒ අතරේ තව හැංගිච්ච හේතු තියෙනවා. එකක් එතන විනය තියෙනවා. දැන් ත්‍රිපිටකයේ ඇතුලේ විනය පිටකයක් තියෙනවනේ. ඩිසිප්ලින් අපි අද ආයතනවල රටේ සමාජයේ කතා කරනවා පුරවැසි විනය, සේවක විනය කියලා. බුදුරජාණන් වහන්සේ විනය මත පිහිටා ශාසනයේ ආයුෂ තීරණය වෙන බවත් දේශනා කෙරුවා. දැන් අර සාහිත්‍ය ඇතුලෙන් අර කවිය ඇතුලෙන් අර නිර්මාණය ඇතුලෙන් විනයත් සකස් කරලා සාමූහික බවත් සකස් කරලා ශ්‍රද්ධාවත් සකස් කරලා ප්‍රඥාවේ ගමන ගෙනහිපු හැටි අපූර්වයි නේද? එතකොට බැලුවාම ඒ නිසා මේ ඇත්තටම හොඳට කිමිදිලා බැලුවොත් තුන්සරණේ කවි උනත් මහා සාහිත්‍ය කෘතියක් වුණත් දැන් පතිරාජ ඇමතියා රජතුමාට ගිහිලා පිළිගන්නවලා මගුල් ඇතුපිට රට වටේ රාජ්‍ය වටේ යවලා මේ ගරු කරපු පූජාවලිය නේද විජ්මාත්‍යා ඒක ගත්තත් අර සිරිපාද යන අපේ ගැමියා කියපු තුන්සරණේ ගත්තත් එතනින් හික්මීමක් තියෙනවා. ඒකට හාමුදුරුවෝ බණ කියනකොට පූජාවලියෙන් සද්ධර්ම රත්නාවලියෙන් අමාවතුරෙන් බුත්සරණෙන් කතාව උපුට ගත්තත් ගැමියා තුන්සරණ කිය සිරිපාදි ගියත් දෙවිධයකින් දෙකොට්ටාසයක් අතන්ට ඇවිල්ලා තියෙනවා. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි එක විට දල්වගෙන. ඒ නිසා ඇත්තටම අපේ කතාව හොඳ තැනකට ආවේ සාහිත්‍යය බුදුදහමයි ගසට පොත්තට ගසමෙන් ගිහිල්ලා තියෙනවා. ඔව් ඇත්තටම අපි සාකච්ඡා කළ යුතුයි කොහොමද මේ බෞද්ධ සාහිත්‍ය කියලා කියන කොටස සහ අන් ධාරාවලින් වෙනස් වෙන්නේ. මේ බෞද්ධ සාහිත්‍යයේ තියෙන අනන්‍යතාවය කුමක්ද කියන කාරණාව සාකච්ඡා කරන්නට අපිට විරාමයකට යන අවසර දෙන්න. මේ නැවිත් ආයෙත් අපි කතා කරමු බෞද්ධ සාහිත්‍ය පිළිබඳව. අද අපි ලිවිසරි ප්‍රේමයේදී සාකච්ඡා කරමින් ඉන්නේ සිංහල සාහිත්‍යයට බෞද්ධ බලපෑම සිදු වුණු ආකාරය පිළිබඳව. ඊටාම වටින තොරතුරුත් එක්ක අපි ප්‍රවේශ කතනයක් බිම්පලසක් එලාගත්ත සාකච්ඡාවට. ඒ තමයි ප්‍රාග් බෞද්ධ යුගය, ඊට පස්සේ අනුරාධපුර රාජධානි සමය, මේ වගේ කාරණා එක්ක කොහොමද බුදුදහම ව්‍යාප්ත වෙන්න අවශ්‍ය කරන පරිසාධක නිර්මාණය වුණේ, පන්සල කොහොමද බෞද්ධ සාහිත්‍යයට බලපෑම් කළේ, ඒ හරහා කොහොමද සාහිත්‍ය ධාරාවන් බිහි වුණේ. දැන් අපි එන්නේ සුජිත අක්‍රමවන්ත මහත්මයා ගාවට ආයෙත්. දැන් අපි විරාමයට යනකොට කිව්වා මේ අනන්‍ය ලක්ෂණය. දැන් අපි මෙහෙම ගත්තොත් භක්ති සාහිත්‍යය සහ ශ්‍රද්ධා සාහිත්‍යය, සාහිත්‍යයෙන් භක්ති රසය දැනවීමද සාහිත්‍යයෙන් ශ්‍රද්ධාව දැනවීමද, මෙන්න මේ කොටසෙන් අපිට බෞද්ධ අනන්‍යතාවය මතු කරගන්න පුළුවන්. ඔව්, ශ්‍රද්ධාව දැනවීම කියන එක සහ ප්‍රඥාවට කැඳවීමනේ බුදුදහමේ කාර්යභාරය. හැබැයි බුදුදහම අපි මුලින් කතා කරත් වගේ බාහිර ආගමික හා දේශපාලනික ආක්‍රමණයට මුහුණ දීලා මේ හැඩතලය
යම් දුරකට වෙනස් වෙන්න බලපෑමකට භක්තිවාදය ඉහළින් ගොඩනගන්න සිද්ධ වුණා සමහර වකවානු. ඇත්තට මේක සිද්ධ වෙන්නේ පොළොන්නරු යුගයේ මැද දශකයේදීතර වෙන කාරණයක්. මේ ඊට මත්තේ අපිට දකින්න නැහැ එහෙම එකක්. ඉතින් මේ සද්‍රාව කියන එක තමයි බුදුදහමේ දැන් ගොඩක් අය එක තැනකින් වරද්ද ගන්න තැනකුත් තමයි මේ බුදුදහම ලෞකික වින්දනයට ඉඩ දුන්නේ නැහැ. සෞන්දර්යමය විඳීම ප්‍රතික්ෂේප කරා. මේ අර අපි මුලින් කිව්වේ මේ තරම් අලංකාරය කලාගාරයක් වෙච්ච පන්සල් දිහා බල අපේ රටේ වියතුත් තාම කියනවා එහෙම කතන්දරයක්. දැන් අපි වෙන්නේ මේ කියන්නේ සද්‍රා මාර්ගය කියන්නේ ඒක තමයි ජීවිතයේ සියලු විදීම් දැනීම් ඇතුලේ මේ පසක් කරගන්න ආකාරය සහ මේ අත්හැරීමේ ආකාරය. මොකද අපේ සාහිත්‍යයට ආව වජිර හරි වැදගත් දෙයක්. ඒක සාහිත්‍යය නෙවෙයි සිංහල භාෂාවේ සුපෝෂිතභාවයට සම්පූර්ණ බලපාපු කාරණේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට ලැබුණා ලෝකයේ අනිත්‍යතාවය පිළිබඳ දේ. මොකද භාෂාවත් නිට්ටය නැහැ. මේ ගොඩක් අද භාෂා වාක් විද්‍යාඥයන්ගේ අතර ලොකු අරගලයක් තියෙනවා මේ ව්‍යාකරණය තමයි භාෂාවේ පදනම කියලා. වෙනස් නොවන ව්‍යාකරණයක් තියෙයි කියලා. වෙනස් නොවන ව්‍යාකරණයක් තියෙනවා කියන්නේ භාෂාව වෙනස් වෙන්නේ නැහැ කියන එක. භාෂාව වෙනස් වෙන්නේ නැහැ කියන එක අපි පිළිගන්නේ නැහැ. මොකද බුදුදහම මම එක කිව්වේ අපි සරබලධාරී දෙවියෝ පිළිගත්තේ නැහැ. ඒ හින්දා තමයි බුදුදහම අපිට වෙලෙසින් අපේ ජාතික ආගමික දැක්ම බවට පත් උනේ. අපි රජවරු ඇතත් නැතත් අපි බුදුදහම පිළි අරගෙන තියෙනවා. හරිද? රාජනුග්‍රහය යම් දුරකට ඒකට නෙවෙයි සැලකුදු බලපෑමක් කරාට ඒක නිදහසේ අපි පිළිගෙන තියෙනවා. මොකද විදුහාම්තුර වෙනකන් අපි අවුරුදු 400කට ආසන්න කිට්ටු කාලයක් මේ බුදුදහමත් එක්ක ඇවිල්ලා තියෙනවානේ. ඊට ඔබ්බෙහි අපි බුදුවරුත් එක්කත් ඉඳලා තියෙන කතන්දර අපිට තියෙනවා. ඉතින් ඔබගේ කාරණේට මම එන්නේ මේ සද්‍රාව කියන එක පැහැදිලි කරන්න මට කියන්න අවශ්‍යයි. භාෂාව මේ අනිත්‍යතාවයෙන් අපේ භාෂාවට පුළුවන් වුණ ඕන විදිහකට හැඩ ගැහෙන්න අපේ සාහිත්‍යයකට. අර මම පෙරදි කිව්වා වගේ කිසිම ආක්‍රමණයකින් මේ භාෂාව යට නොවෙන්නේ අනිත්‍යතාවය පිළිගත්තම මොහොතට හැඩ ගැහෙන්න පුළුවන් සාහිත්‍යයක් අපිට ඇති වුණා. ඒ හින්දාම තමයි අපේ බුදුදහම විසින් පොළඹවපු සාහිත්‍ය නැත්තම් බුදුදහම විසින් ප්‍රභාවිත සාහිත්‍ය ඇතුළේ වුණු සද්‍රාවෙන් අපිට මඟ පෙන්නවා අතහැරීම. අතහැරීම සඳහා අපි සද්‍රාව කියන්නේ භක්තිය නෙවෙයිනේ. භක්තිය තියෙන දේවාගම් වල. හැබැයි භක්ති සාහිත්‍යකුත් අපිට ඇතුළු වුණා අපිට හින්දු සහ වෙන වෙන ආගමික ව්‍යාපෘතිත් වල බලපෑම ආවම දැන් අපි මම හිතන්නේ පෙර විරාමයට පෙර මෙතුමා කතා කරත් එකයි බුදුගුණ අලංකාර ලියන්නාවේ දැවැන්ත හින්දු යාතිකාවලින් භක්තිවාදයකින් කෝට්ටේ යුග සමයේ අපේ බුදුදහම යටපත් වෙලා වල් වැදිලා තනි මිත්‍යා ඝන අන්ධකාරයකින් වැහිලා ගියා. එදා පන්සල ඉතුරුන්නේ නැහැ කෝවිලුණ අර මමත් කිව්වේ අද ඉන්ටර්ලොක් ගල්ලල වැලි මල්ලුව නැහැ හාමුදුරන්ට අමදින්න සක්මන් කරන්න අපිට පෑගන්න වැලි මළුව නැහැ ටයිල් මළුවක් දැන් තියෙන්නේ. ඒ වගේ එකක් වුණා කෝට්ටේ යුගයේදී කෝවිල බවට පත් වුණා ආරාම. එහෙනම් තමයි ඊදාගම මෛත්‍රී හාමුදුරුවෝ සද්‍රාමය මාර්ගයට හැරෙන්නේ භක්ති මාර්ගය කඩලා. එහෙනම් භක්ති මාර්ගයට ආවේම මේ Hindu ආගමත් එක්ක වෙන තරඟයට මුහුණ දෙන්න. භක්ති ආගම් එක්ක. ඉතින් බුදුදහම බෞද්ධ සාහිත්‍යයට මාර්ගය දුන්නේ ශ්‍රද්ධා මාර්ගයටයි. ශ්‍රද්ධා මාර්ගය කියන්නේ ජීවිතේ විඳින ගමම තේරුම් ගන්න ඕන මේක අනිත්‍යයි. මේක අනිත්‍යයි කියන සද්‍රාවෙන් අපිට පෙළඹෙව්වා ඒ අනිත්‍යමය ජීවන දර්ශනය සඳහා හඹා යාමට අවශ්‍ය හික්මීම සහ තෝරා ගැනීම අපි සද්‍රාව තුළ තමයි ඒ කෙරෙහි අපි බඳන්නේ. ඉතින් මේ සද්දා සාහිත්‍ය කියන එකක් අපිට ආවේ ඒකයි පූජාවලිය විතර නෙමෙයි ඊට ඔබ්බේ ඇදුණු ඊට ඔබ්බේ යුගයේ පොළොන්නරු යුගයේ විශේෂමාන වෙන සාහිත්‍යයේ ඉඳලා අපිට පේන සද්‍රාව අපේ සාහිත්‍යකරුවා බෞද්ධ සාහිත්‍යයෙන් දැනගත්තු මොකද සද්‍රාව තමයි සමාජයක අන්‍යෝන්‍ය බැඳීම පවත්වාගෙන යන්නේ. ඒක භාෂාවටත් බලපෑවා. භාෂා සද්‍රාවටත් ඒක බලපෑවා. ධර්මයේ කෙරෙහි සද්‍රාව නේද? භක්තිය සහ සද්‍රාව අතර අවසානයේ තරඟයක් ඇති වුණා වජිර. ඒකෙන් අපේ සාහිත්‍යයේ මම මේක වෙන මේ විදිහට අරන් කතා කරන්න කැමතියි. මොකද භක්ති සාහිත්‍ය බෞද්ධ භක්ති මත පදාන් වෙච්ච බෞද්ධ සාහිත්‍යයක් ඇති වෙනවා. ඒකට ප්‍රතිපක්ෂව සද්‍රාව මත සාහිත්‍යයක් ඇති වෙන එක තවදුරකින් ගිහලා ප්‍රඥාව වෙන කෝට්ටේ යුගයේ තරඟේ ඉස්මත්තට ආව. මං හිතන්නේ තොටගමුවේ හාමුදුරුවෝයි
ගුත්තිල ලිව්වේ වැත්තෑවේ හාමුදුරුවයි වීදාගම් මෛත්‍රී හාමුදුරුව අතර එන්නේ සද්‍රාව ප්‍රඥාව සහ භක්තිය අතර තරඟය. ඉතින් ඒකෙන් අපේ සාහිත්‍යයේ පෝෂණය වුණා. බුදුදහමේ බලපෑම කියන්නේ ඒකයි. අවසානයේ ගිහිල්ලා කට්ටිය අවසානයේ කිව්වේ ප්‍රඥාව දෙන්නත් භක්තිය දෙන්නත් සද්‍රාව අවශ්‍යයි. ඉතින් සද්‍රා සාහිත්‍ය තමයි අපි පිළිගත්ත පොදු මං හිතා අදත් විචාරක තලයේ අපි කවුරුත් පිළිගන්න පොඩි සම්භාව්‍යමය නැත්නම් අපි කියන සුකල් හැඟීමක් දෙන තැන උනේ මේ සද්දා සාහිත්‍ය. ඉතින් බබ භක්ති සාහිත්‍ය කියන එක මම කියන්නේ තරඟෙට මූණ දෙන්න නැති වෙච්ච දෙයක්. ඔව් දැන් පොළොන්නරුව තමයි ඔබතුමන් සඳහන් කරපු විදිහට මේ භක්තියේ දැවටුම ලැබෙන්නේ. ඒ භක්තියේ දැවටුම ටික ටික ප්‍රසාරණය වෙලා භක්තිය සහ ශ්‍රද්ධාව අතර බන්ධනය කොහෙන්ද ඛණ්ඩනය කරගන්නේ කියලා හොයාගන්න බැරි වෙනවා සමහර තැන්වල. දැන් මේක භක්තියද මේක ශ්‍රද්ධාවද කියන එක. ඒතර මේ ප්‍රඥාවේ මාර්ගය භක්ති මාර්ගයද ශ්‍රද්ධා මාර්ගයද කියලා හොයාගන්න බැරි වෙන තරමට මේක අර පෙද පාසි බැඳමින් කැකෑරෙන සංවාද බවට පත්වෙන යුගයක් වෙනවා. කොහොම හරි මේ අපි එතනින් මෙහාට පැනලා අපි ආවොත් සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍ය වගේ තැන්වලට දැන් ගුරුළු ගෝමීන් වගේ ප්‍රබල චරිත මේ බුදු ගුණයෙන් ගද්‍ය සරසන්නට උත්සාහ කළා. දැන් අපි අනිත් කොටස් වලට නැතුව මේ ගද්‍ය මාර්ගයට බුද්ධ භාෂිතය ඇතුළු වන ආකාරය ක්‍රමිකව සාකච්ඡා කරන්න මුලක් පාදා ගමු. එහෙම වුණොත් අර අටුවා පැත්තටම යන්න වෙනවා නේද? ගද්‍යයට යනවා නම්. හැබැයි ගුරුළු ගෝමීන්ගෙන් එහෙම වුණොත් පටන් ගන්න පුළුවන් අපේ ප්‍රශ්නෙට උත්තරේ බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්මසාරති ගුණය පදනම් කරගෙන නොහික්මුණු සත්වයන් එතනට සතුත් අයිති යකුත් අයිති මිනිසුත් අයිති බමුණොත් අයිති දෙවියොත් අයිති මේ නොහික්මුණු අය দমনය කිරීමේ මහා බුදු ගුණය පදනම් කරගෙන රචනා වෙන්න පටන් ගන්නවා. එතකොට ඒකේ භාෂා ශෛලිය ඒ සමාජය සහ එවකට ජන විඥානය නියෝජනය කෙරුවත් එහි හරය සහ කතාව සහ ඒ ඔස්සේ දෙන අර කියපු ශ්‍රද්ධාව සහ එතනින් ප්‍රඥාවට කැඳවීම කියන මාර්ගය හරිම පැහැදිලි. ඒතර ශ්‍රද්ධාවේ අර්ථය මොකද්ද? තෙරුවන් කෙරෙහි තියෙන පැහැදීම. බුද්ධ රත්නය, ධම්ම රත්නය සහ සංඝ රත්නය. එතකොට ඒ පැහැදීම පදනම් වෙන්නේ බිය මත නෙමෙයි. ඒක පදනම් වෙන්නේ අවබෝධය මත. නමුත් භක්තිය එක්ක දෙවියන්ගේ උදහසට අපි ලක් වේවිය. එහෙම නැත්නම් දෙවියන්ගේ පිහිට අපිට නොලැබේවිය. දෙවියෝ අපිත් එක්ක තරහ වේවි. මෙතනින් එහාට අපිව දෙවියෝ හලාවි. ඒ වගේ බය වගේ හැඟීමක් පදනම් කරගෙන භක්තියක් ඇති වෙන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාවට බය කියන හැඟීම පදනම් වෙන්නේ නැහැ. අවබෝධය තමයි පදනම. එතකොට මේ ගද්‍ය සාහිත්‍යයෙන් ඒ අවබෝධයනේ සකස් කරන්නේ. බුදුරජාණන් වහන්සේට අපි බයක් නැහැ. ධර්මයට බය නැහැ. තියෙන්නේ ගෞරවය, පැහැදීම සහ ඒ බුදු මග, ඒ දහම් මග, ඒ සංඝ මග ගියොත් අපිටත් අර ප්‍රඥා මාර්ගයේ විවෘත වෙනවායි කියන අවබෝධය. අන්න එතනට ගේන්න තමයි එතකොට මේ ගද්‍ය සාහිත්‍ය පටන් ගන්න. ඒකේ තව ඉස්සරහට එනකොට ජාතක කතා එකතු වෙලා 550 ජාතක පොත පිළියෙල වෙනකොට ඊළඟට ඒවා පදනම් කරගෙන ද්විතීය නිර්මාණ බිහි වෙන්න පටන් ගන්නකොට දැන් ජාතක පොත් වහන්සේ කියන්නේ එක කෘතියක් කියලා ගන්න බෑ. මොකද ඒ මත ඉඳගෙන තව සෑහෙන සාහිත්‍ය නිර්මාණ බිහි වෙනවා. දැන් අදටත් චිත්‍රපටි, අදටත් කවි පොත්, අදටත් ටෙලිනාට්‍ය, අදටත් මේ තව නවකතා කෙටි කතා මේ අමාවතුර බුත්සරණ ඊළඟට සද්ධර්මාලංකාරය ජාතක පොත් වහන්සේ ධම්මපදයේ පදනම් කරගෙන රචනා වෙනවා. එකක් දෙකක් අපිට මතක් කරන්න පුළුවන්. දැන් කුස ජාතක කාව්‍ය පදනම් කරගෙන බිහි වෙච්ච නිර්මාණ. අපේ මේ කුස රජතුමාගේ කතන්දරය අල්ලලා චිත්‍රපටියකුත් නිෂ්පාදනය වුණේ අධ්‍යක්ෂණය කෙරුවේ මහාචාර්ය සුනිල් ආරරත්නය. කුසපබානේ. එතකොට අදටත් දැන් අර කතන්දර එනවා අද සමාජයේ මුහුණුවරකුත් ටිකක් එකතු වෙලා. ඒක තමයි.
නිත්‍ය නෑ අනිත්‍යයි. මේක ප්‍රවාහයක් ගලාගෙන යනවා. එතකොට මේක ඇතුලේ දුක ගැන කතා කරනවා. తాවකාලික සැප ගැන කතා කරනවා. ලෞකික වින්දනය ගැන කතා කරනවා. එහි ඇති නිරර්ථක භාවය ගැන කතා කරනවා. ඒ නිසා එයින් ඈතර වීමේ මාර්ගය ගැන කතා කරනවා. බෞද්ධ මූලාශ්‍රයක් පදනම් කරගත්ත ඕනෑම නිර්මාණයක ওই ටික තියෙනවා. අඩු වැඩි වශයෙන් තියෙනවා. එතකොට ඒක කවියක් වෙන්න පුළුවන්, චිත්‍රපටයක් වෙන්න පුළුවන්, ගීතයක් වෙන්න පුළුවන්. මට මතක් වෙනවා කරුණාරත්න දියුල්ගනේ මහත්මයා ගායනා කරන ලාදලු බෝපත් සෙමෙන් සැලෙනසේ ගීතය. දැන් ওই ගීතය ඇතුලේ පෘථග්ජන කාන්තාවකගේ චිත්තය නිරූපණය වෙනවා. මොකද වාවනු බැරි තැන රහසේ හැඬුවා යශෝදරා දේවි පෙර සංසාරයේ ඇසුර මතකයි. ඇය වෙනකොට සංසාරයෙන් එතර වෙලා හිටියේ නෑනේ. ඇය සිත නිවා දමපු කෙනෙක් නෙමෙයි. එතකොට පෘථග්ජන කාන්තා ස්වරූපයත් ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී චිත්තයත් මේ දෙක අතරේ දෝලණය වෙන අසන්නාත් රසිකයාත් හරි ලස්සනට චිත්‍රණය වෙනවනේ. ඒ නිසා අන්න එතනට තමයි අර බෞද්ධ මූලාශ්‍රත් එක්කෙන නිර්මාණ ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. අපි ඒවා හොඳද නරකද කියන එක නෙමෙයි අඩු වැඩි වශයෙන් අර කියපු කාරණා ටික ඒවයි ඇතුළේ තියෙන බව හොඳට විශ්ලේෂණය කෙරුවොත් පේනවා. එතකොට අපේ පෘථග්ජන ස්වභාවය අපිට අඳුර ගන්න පුළුවන්. ඊළඟට తాවකාලික ජීවන වින්දනය අඳුන ගන්න පුළුවන්. එහි ඇති නිරර්ථකභාවය දුක්ඛ සහගත తත්වය අවබෝධ කරගන්න පුළුවන්. එතනින් මිදෙන හැටි. එතකොට මේ ගද්‍ය සාහිත්‍ය වඩා වැදගත් වෙන්නේ වජිර මහත්තයා අහපු ප්‍රශ්නේ මේ මහා කෘති ලියලා එතනින් කබඩ් එකේ දාලා නැවතුනේ නැහැ. ඒවා පදනම් කරගෙන තව සිය ගාණක් විදේශීය රටවලත් විදේශීය භාෂාවලින් පවා නිර්මාණ බිහි වෙන්නට පටන් ගත්තා. ඒ නිසා බුදුදහම වස්තු බීජය කරගෙන පූජාවලිය අමාවතුර සද්ධර්ම ලංකාරයේ සද්ධර්ම රතනාවලිය ලියවිලා නැවතුණා නම් අපි පරාදයි. එතකොට ඒ පරණ කතාවම උරච්චි කර කර අපි බන කියනවා. ඒ පරණ කතාවම උරච්චි කර කර චිත්‍රපටි හදනවා. ඒකෙන්ම පොත් ලියනවා කෙටි කතා නව කතා ලියනවා. නමුත් එතන නෙමෙයි මේ බෞද්ධ සාහිත්‍ය ඇසුරු කරපු නිර්මාණකරුවන් නැවතුනේ ඒක ගෙනාව අදට. අද සමාජයේ ගැටලුත් එක්ක තියලා කතා කරුවා. අද සමාජයට යා යුතු නොයා යුතු පැති පෙන්වන්න කතා කරුවා. ඒ නිසායි මට හිතෙනවා ගද්‍ය සාහිත්‍ය ඔබ අහපු ප්‍රශ්නෙට පිළිතුර හැටියට මේ තරම් ප්‍රබල වෙන්නේ කියලා. ඔව් දැන් ගහක් වැඩෙන්නේ මහ පොළොව මත මේ පැතිර තිබෙන ඒ පසෙහි ස්වභාවය අනුව සහ පස මගින් නුරා ගන්නා පෝෂක අනුව තමයි ගහේ මල් පල දරන්නට පටන් ගන්න. අර ඒ වගේ අර පරිසරය බෞද්ධ සාහිත්‍යයට බලපෑම් කරපු ආකාරය ඒ කාලවල. දැන් අපි ගත්තොත් අනුරාධපුර යුගය ඉතාම ශාස්ත්‍රීයයි. වසර 1400ක් විතර ඉඳලා බැරිතන පොළොන්නරුවට ගියා. පොළොන්නරුවෙන් ටිකක් කඩාවේ. ඔහොම ආපු ගමන් මගේදී අපිට ගම්පොළ යුගය සහ කෝට්ටේ කියන මේ යුග දෙක ඉතාම ප්‍රමුදිත ලකුණු පෙන්නනවා හෙළ සාහිත්‍යයේ. ඒකට බෞද්ධ සාහිත්‍යයත් අඩු වැඩි වශයෙන් වර්ධනීය ලක්ෂණ පෙන්වුම් කරනවා. මෙන්න මේ බෞද්ධ සමාජයේ විවිධ කඩාවැටීම් බෞද්ධ සමාජයට බලපාපු ආකාරය විශේෂයෙන් සමහර ලාවට ආර්ථික දේශපාලනීය සමාජීය භූගෝලීය කාරණා වෙන්න පුළුවන්. ඒ මත බෞද්ධ සාහිත්‍යයේ උච්චාවචනය වුණාද අපේ සාහිත්‍ය ගමන වගේ? ඔව් ඒක අපි ඉතිහාස නිරීක්ෂණයේ ඇතුළට ගියාම මේක හරි ලස්සන කතාවක්. මේ ඈත යුගයේ ඉඳලා බලන්න පුළුවන්. දැන් බොහෝ විචාරකයෝ අපි කවුරුත් තාම ඉහළින් තියෙනවනේ මේ සියබස් ලකර. නමුත් සියබස් ලකර ඒක කියන්නේ පෙදෙන් බුදු සිරිතය මෙහෙම කියලා විශාල ප්‍රබෝධයක් ඇති වුණත් අපි අලංකාරවාදයේ සංස්කෘතික භාෂාවේ කාව්‍ය මිනුම් දඬු අනුව අපේ භාෂා සාහිත්‍යයේ හැඩතල බෞද්ධ සාහිත්‍ය හින්දු සාහිත්‍යයේ කෝවට ලං කරා කියන එකේ බරපතල ඇත්තක් තියෙනවා. මේක තමයි ඇත්තටම මොකද අක්බර් රජතුමා ඉඳන් සීගිරි කවීන්ද්‍රෙන් ගොබ්බෙහි තිබුණු සිවිය නිදහස් සිංහල බෞද්ධ සාහිත්‍ය. මෙතන මම පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මේ ගොඩක් අය බෞද්ධ සාහිත්‍ය උනාම මේ ආගමික වැඩක් කියලා හිතනෝ නෑ. දැන් මේ අද අපේ නූතන සාහිත්‍ය යුගය කියලා හිතන යුගයේ කතා වෙනවනේ මේ යථාර්ථවාදී රීතිය, මායා යථාර්ථවාදය විවිධ නම් වලින් මේ සාහිත්‍ය ශානරයන් නම් කරනෝනේ වජිර බෞද්ධත්වයේ බෞද්ධ සාහිත්‍ය කියන ওই සියලු ශානර තියෙන එක. ඒ කියන්නේ සුරා සොඬක් ඉන්නවා. ඊටාම වනචර කාමුකයක් මේක ඇතුලේ ඉන්නවා. ඊටාම විනීත සංවර කෙනක් තියෙන විනීත සංවර කෙනාගේ හිත ඇතුලේ තියෙන වල්කමත් මේකේ කියනවා.
දැන් අපි කම කාවේශේකරේ අපි ගත්තොත් නේ ඒකේ තියෙන සුරා මේ මහල්ලේ කිතාම ලෝල වෙනවනේ තරුණ ගෑන් ළමයින්ට ඒ කතාව ඇතුළේ යා ගේන හැටි බලන්නේ ඒක ඇතුළේ ඉතින් බෞද්ධ සාහිත්‍යයේ තියෙන දේ තමයි මේ බෞද්ධකම ගොඩාක් අපේ සාහිත්‍ය ධාරාවල හැදෙන එක මේ ආගමික සාහිත්‍යයක් කියලා නෑ මුළු සකල විද දේම අනාගෙන අවස්වාසයෙන් කියනවා අනිත්‍යයි කියන එක. එච්චරයි කියන්නේ මේ අනිත්‍යයි කියන එක ආගමික කොටු කිරීමක් නෙවෙයි ලෝක ධර්මතාවය හෙළි කරන හින්දා බෞද්ධ සාහිත්‍ය අර මේ තොරඳු කිව්වා වගේ මේක ප්‍රබල වුණේ යුග ගණන් තව අනුනිර්මාණ වලට හේතු වෙන්නේ ඒක ඒ තරම් ප්‍රබලයි මානව සත්තාවේ ගැඹුරටම කිමි දෙන්න පුළුවන් වුණා. මොකද බෞද්ධත්වයේ ඇහැ ඒ තරම් පුළුල්. මොකද අර වගේ අනන්‍යතා අන්තයක් නෙවෙයි තියෙන්නේ. ඉතින් අපේ ප්‍රශ්නෙට එමු. ඉතින් මේ විශේෂයෙන්ම මේ කාව්‍යාදර්ශය මුල් කරගෙන දණ්ඩින්ගේ මේ සියබස්ලා කරන බිහි වුණාට පස්සේ අපිට ආකෘතික නැත්තම් ප්‍රේම එකක් ඇතුලේ අපේ බෞද්ධ සාහිත්‍යවල සියල්ලට වෙන්නේ කිව්වා. වෙදෙන් බුදු සිරිතන වෙන මොකුත් කියන්න බැරිද? සීගිරි කවියන් කවි භාෂාව 12 වෙනි සියවස් දක්වා අධ්‍යයනය කරාම ඇත්ත වශයෙන්ම මේ කතන්දරේ එනවා. ඉතින් මං හිතන්නේ මේ දිගටම ඇවිල්ලා පොළොන්නරු යුගය වෙනකොට මට ඊට ඉස්සෙල්ලා කියන්න ඕනේ ඉතින් කිසිදු වර්ෂ 4 වෙනි සියවසේ කපිල කියන ඇමතිවරයා ධර්මධාතු කියලා ඉතා වැදගත් පොත දෙන අපිට මේ පොත තාම හොයාගන්න බෑ. ඒක තමයි සම්පූර්ණ මැදි අනුරාධපුර යුගයේ ලංකාවේ දාර්ශනික තලයේ සහ දේශපාලන විචල්ලේ හැරවුම් ලක්ෂ්‍ය කරපු පොත. සීගිරි කාශ්‍යප බිහිවීමට තවා හේතු වුණු පොත මේ පොත ධර්මධාතු පොත අපිට හොයාගන්න නෑ. සාමාන්‍ය ඉතිහාස විමර්ශනාවේදී ගොඩක් අය කැමති නැහැ ඒක විවරණය කරන මේක තන්ත්‍රයානික සිතුවිල්ල මත ලියවුණු පොතක් හින්දා පොඩි තේරවාදී කතිකාවතෙන් යම් දුරකට යටපත් වෙලා. නමුත් ඒ පොත බිහුණාට පස්සේ තමයි ඉසුරු මුණි ඉඳලා මේ විශාල වෙනසක් ලංකා සමාජෙ වෙන්නේ. එතකොට අපි යන මහායානික අදහස් උදහස් සහ තේරවාදී අදහස් උදහස් සියල්ල උඩින් මේ හින්දුන්ගේ ආගමික අදහස් සහ සංස්කෘතික භාෂාවේ බලපෑමේ තර්ක අඬුව. ඒ කියන්නේ ව්‍යාකරණික භාෂා අඬුව ආවට පස්සේ ඒක බෞද්ධ සාහිත්‍යයට බලපෑවා. ඒ බලපෑම ප්‍රතිඵල තමයි මේ රටේ සාහිත්‍යදරය මේ රටේ බෞද්ධත්වයේ කියන බුදුන් වදාළ ධර්මය. ඒ කියන්නේ වෙන කවුරුවත් වදාළ ධර්මය නෙවෙයි බුදුන් වදාළ ධර්මය නිර්මාණ ධාතුව ඇතුළේ ගන්න බැරි ප්‍රශ්නයක් එනවා. ඉතින් මේ අරගලේ තමයි ඔබගේ ගම්පොලෙන් එළියට එන්නේ. කෝට්ටෙන් දමදෙනියෙන් එන්නේ සිවිය බෞද්ධ සාහිත්‍ය සංස්කෘතික භාෂා අඩුවෙන්. නැත්නම් Hindu ආගමික චින්තාමය අදහස් ඇතුලේ මම සරල උදාහරණයක් කියන්න අපි කවුරුත් අද කියන්නේ වගිර පෙර ආත්මයක් පින් කරයි කියලානේ. මේ බුදුදහම අනාත්ම කිය අපි අද පාවිච්චි කරනනේ මේ ආත්මයක් කියලා එක. ඔය පෙර ආත්මෙ පව් කළා කියන ලබන ආත්මෙ පින් කරන්න කියන ආත්මවාදයක් නෑනේ බුදුදහම අනුව. අපිට අපේ අධ්‍යාපනයේ අපේ සාහිත්‍යයට අපි නෙදින් ජනවහරට ආගමික වචන කොයිතරම් විතර ඇතුල් වෙලා තියෙද මේ බෞද්ධ අනාත්ම කියද්දි අපි ආත්මවාදයක් කියනනේ ඒ වගේ එකක් ඇතුල් වුණා. ඉතින් මේ දැන් මම කිව්වේ විශේෂයෙන්ම එහෙම ඇවිල්ලා පොළොන්නරු යුගයේදී විශේෂම සිදුවීමක් වුණා. ඒක වෙන්නේ අනුරාධපුරේ ඉඳලා ආරම්භ වෙලා දිගින් දිගට මෙලේ දේ තමයි. ඒක ඉතින් වෙන කතාන්තරයක් කියන එකක් තමයි මම හැමදාම කියන්නේ මේ සීගිරි කාශ්‍යප මේ කැරැල්ලනේ පෙන්නේ මේ රන්වන් නිල්වන් ප්‍රශ්නේ. උතුරු ඉන්දිය සහ දකුණු ඉන්දිය මේ ශ්වේත වර්ණ කාන්තා ලෝලත්වයට අපේ රජවරු ගියාට පස්සේ ඒක දේශපාලන හා භාෂානු ආගමික අරගලයක් බවට පත් වුණා. ඒ ආගමික හා දේශපාලනික අරගලය ඇතුලේ ඒකේ ශෘංගාරාත්මක දේ ඊටාම සාධාරණයි. ඒකට යුක්ති ඉෂ්ට යුතුයි. ඒකට අපි කවුරුවත් විවේචනය කළ නොකළ යුතු නෝත ඒ පිටිපස්සේ ආව ආගමික භාෂා දේශපාලන යටත් භාවය. බෞද්ධ සාහිත්‍යයේ නිර්මල ලකුණ යටපත් වෙන්න ගත්තා. අර මං කිව්ව පෙර ආත්ම කතාව වගේ තමයි. ඉතින් ඔය කපිලගේ පොත එක ප්‍රශ්නයක් ආවා. ඒ අනුව තමයි මේ ඊටාම ශූර විදියට මේ සංස්කෘතික භාෂාවේ තර්කණය සහ මේ මොකද සංස්කෘත භාෂාව දේවත්වය වෙනුවෙන් හදපු භාෂාවක්. නොවෙනස් වෙන සදාකාලික දෙයක් තියෙයි කියපු දෙයක්. එතකොට එවැනි භාෂා මිනින්දටකින් සිංහල භාෂාව සුපෝෂිත කරන්න හැදුවන අපේ දායක භාෂාව සංස්කෘතිය ගැන කිසි දෙයක් නැහැ. සිංහල භාෂාව පෝෂිත කරපු පාලි වගේම දායක භාෂාව නේ. ඉංග්‍රීසි භාෂාවත් අපේ දායක භාෂාවක්. ඒක වෙනම දෙයක්. නමුත් ඒ භාෂා විශ්වාස කරන වෙනස් නොවන විවරණයක් තියෙනවා කියලා. මොකද මේ දේව විශ්වාසයත් මත ඒව ගොඩ නැගෙන්නේ. එතකොට ඒවත් එක්ක ආපු මේ භාෂාමය නැගිටීමක්
අපිට සිද්ධ කරන්න සිද්ධ වෙනවා. එතකොට අපේ යතිවරයෝ මේක තේරුම් ගත්ත විශේෂයෙන්ම අපේ උගත්තු අමාවතුර තමයි මේක පොළොන්නරු යුගයේදී මේ කැරැල්ලට මුහුණ දෙන්නේ. ඇත්තටම අමාවතුරේ තත්කාලීන යුගයේ සියලු භාෂා විද්‍යාඥයෝ කිව්වේ බාල පොතක් කියලා. ඒක මෙතෙක් භාවිතා වෙච්ච මේ ප්‍රභු මේ සම්මත මහා මේ බරසාර වචන නැතුව මිනිසුන්ගේ සාමාන්‍ය ජනතුඩේ තියෙන දෙතුලේ තියෙන වචනේ අලුත් භාෂාවක් ගෙනාවා. ඉතින් මම හිතන්නේ අමාවතුරෙන් ආරම්භ වුණු දේ තමයි ගම්පොළ යුගයේ විශේෂයෙන්ම දඹදිව වල කෝට්ටේ යුගයේදී වෙන්නේ. දැන් බලන්න මට විශේෂයෙන්ම කියන්න ඕන මේ අපේ ලෞකික සාහිත්‍ය කියන එක ආරම්භ කරේ යතිවරයෝනේ. ඔබේ දඟ මන පිම්පියවරු කියලා පටන් ගන්නේ අපේ හාමුදුරුවෝනේ. ඒක කොච්චර විශිෂ්ට තත්ත්වයක්ද. අපි ගියා එතෙන්ටම. අපේ භික්ෂුව මේක කඩාගෙන ගියා. අර භක්තියයි සද්ධාවය අතර තරංගේ වගේ මේ බෞද්ධ සාහිත්‍ය ආගමික සාහිත්‍යයෙන් ඉඳුල් වෙන එක වළකා ගැනීම එකක් මේව ගියා. ඒවා ප්‍රතිඵලය තමයි විශේෂයෙන්ම පොළොන්නරුව වෙනකොට විශේෂයෙන්ම ඉතා බරපතල දෙයක් වුණා නිශ්ශංක මල්ල රජුරුවන්ගේ රාජ්‍යත්වයත් එක්ක. එතනින් පස්සේ ලංකාව යුද නිලධාරීන් විසින් රාජ්‍ය පාලනය කරන තත්ත්වයකට පත් වුණා. ඉතින් පස්සේ සම්පූර්ණ Hindu ආරාමික අධ්‍යාපනය Hindu අධ්‍යාපනය විසින් සහ මුලින්ම ඩෑගත්තා. එතකොට වනවාසී වුණා. විශේෂයෙන්ම අපි කියන්න ඕන විශේෂ භික්ෂුවක් ආරංකරේ මේදංකර හාමුදුරුවෝ කිව්වා භික්ෂුන් වහන්සේලා විද්‍යා පීඨ වලින් එළියට යන්න ඕන. භාෂාවයි බෞද්ධ සාහිත්‍යය දෙකම නැති වෙනවා. වනවාසී ඉඳන් වනපොත් කරලා ඉගෙන ගන්න ඕනේ. එහෙනම් තමයි මූල වනවාසයට නැවත භික්ෂුව ගිහිල්ලා දඹදිවේ ඉඳලා ගම්පොළ කෝට්ටේ දක්වා නැගිටින්නේ. ඒකෙන් තමයි නැවත අපේ බෞද්ධ සාහිත්‍ය ප්‍රබෝධ කරගන්නේ. ඉතින් ඒ නිසා මේ මම කියන්නේ විශේෂයෙන්ම මේ සියබස් ලකර අපි වචනේ සියබස් වුණාට එතන ඉඳලා ආව මේ නැගිටීම. ඔව් ඇත්තම දැන් අපි මේ සිංහල සාහිත්‍යයේ බෞද්ධ ලකුණු හොයාගෙන යනකොට සමහර වෙලාවට මේ සාහිත්‍ය විමර්ශනයක් එහෙම නැත්නම් බෞද්ධකම ඇතුලේ කොහොමද සාහිත්‍ය විග්‍රහ කරන්නේ කියලා කියනකට වැඩිය මේ අපි මේ හොයන්න උත්සාහ කරන්නේ මේ බෞද්ධ බලපෑම ඒ තැන්වලට මේ තැන්වලට විතැන්ුනේ කොහොමද? ඒවා ඛණ්ඩණය වුණේ කොහොමද කියන වගේ අදහස් දැන් කෝට්ටේට ආවයින් පස්සේ අපි අර ගම්පොළ සහ කෝට්ටේ ගැන කතා කරනකොට කෝට්ටේ තමයි අර මෙතුමන් කියපු මේ වාද සමහර වෙලාවට ගුරුවරයා හැර ගිහිල්ලා ගුරුවරයාට නිර්මාණයෙන්ම ප්‍රතිචාර දක්වන තැනට එන පසුබිම නිර්මාණය වෙන්නේ. දැන් කෝට්ටේ යුගයේ අපි සලකනවා පද්‍ය සාහිත්‍යයේ විකසිත යුගය, ප්‍රමුදිත යුගය කියලා. ඒටත් හේතු වෙන්නේ බෞද්ධ බලපෑම නේද? ඔව්. ඇත්තටම දැන් මේ මෙතුමා සඳහන් කරනකොට අදහස් දක්වනකොට මටත් හිතුණා අපේ බෞද්ධ සාහිත්‍ය ඇතුලේ මේ සාහිත්‍ය ඇතුලේ අපේ බෞද්ධ ලකුණ මනවින් ස්ථාපිත වෙලානේ තියෙන්නේ ඇත්තටම. ඒ නිසා මේක ඇතුලේ ශෘංගාරයක් තියෙනවා. වෙන්වීමක් තියෙනවා, විප්‍රලම්භයක් තියෙනවා. ශාන්ති රසයක් තියෙනවා. මේක ඇතුලේ අනිත්‍ය කතා කරනවා. එතකොට මේක ඇතුලේ අපි ප්‍රඥාවට යන මාර්ගය ගැන කතා කරනවා. අර සුරාසොඬත් ඉන්නෝ, යකත් ඉන්නෝ, බෝධිසත්වයොත් ඉන්නෝ මේක ඇතුලේ. ඒ නිසා සමස්තය මිනිස්සු දකින්න. රසිකයා සමස්තය දකින්නෝ තම තම නැන පමණින්. කෝට්ටේට එනකොට අර කියපු ගුරුකුලවල පිබිදීම දැන් වැඩි වෙලා ඊළඟට මේ අදහස් මති මතාන්තර ගැටෙමින් නිර්මාණ බිහි වෙනවා. ඒතර දැන් කොච්චර ලස්සනද නිවැරදිව බුදුදහම අල්ලගත්ත මේ ගුරුගෝල පරම්පරාව පොළු මුගුරු වලින් හැප්පෙන්නේ නැතුව එහෙම නැත්නම් මේ අනවශ්‍ය සටන් වලින් පිල් බෙදිලා සමාජයත් ගිනි තියාගන්නේ නැතුව නිකාය හදාගන්නෙත් නැතුව පන්සල් නඩු කියාගෙන රජතුමා ගාවට යන්නෙත් නැතුව තම තමන් බුදුදහම පිළිබඳ අවබෝධ කර ගැනීමයි ඊළඟට දේවවාදය ප්‍රතික්ෂේප කිරීමයි එතුලින් ජන විඥාණයට ආමන්ත්‍රණය කිරීමයි පද්‍ය සාහිත්‍යයෙන් සිදු කිරීම. දැන් උදාහරණයක් හැටියට සංදේශ කාව්‍ය ටික ගන්න. ඒ සංදේශ කාව්‍ය ඇතුලේ අපි හිතන්නේ දෙවියන්ට හසුනක් යවනවා දූතෙක් අතේ. නමුත් ඒක මුල් කරගෙන මගවැණුම කියවන්න. එතකොට මේ මගදී දකින්න පන්සල්
පරිසරය විතරක් නෙමේ මගදී දකින්න වෙහෙර විහාර ඒ තැන්වල ඉන්න ස්වාමීන් වහන්සේලා ඒ තැන්වල ඉන්න යතිවරයාණන් වහන්සේලාගේ ගෝලයෝ ඊළඟට ශ්‍රද්ධා සම්පන්න පිරිස මේ ඔක්කොම වර්ණනා කරනවා මතු පිටින් බැලුවහම රජතුමාගේ අගබිසෝට පුත්‍රවණක් ලබා දෙන්න යයි දූතයෙකු හරහා දෙවියන්ගෙන් කරන ඉල්ලීමක් නමුත් මග වැනුම ගත්තාම සහ ආකෘතිය ගත්තොත් ඒක ඇතුළේ තියෙන බෞද්ධ ප්‍රවේශයක් බෞද්ධ පසුබිමක් සකෝට්ටේ යුගයේදී මේ සියලු ගුරුකුල නැගිටිනවා බුදුදහම නිවැරදිව අල්ලගෙන තිබූ නිසා. ඒ අය දේවවාදය අල්ලගෙන හිටියානම් නිකාය කඩාගෙන පන්සල් වෙන් වෙලා රජතුමාට ගිහිල්ලා නඩු ඉදිරිපත් කරගෙන ලොකු ප්‍රශ්න මීට වඩා වෙන්න තිබුණා. බුදුදහම නිවැරදිව අල්ලගත්ත ගුරුගෝලයන් නිසා උනේ සාහිත්‍යකත පෝෂණය කරන මහා නිර්මාණ, මහා ග්‍රන්ථ රාශියක් පිහිවීම. අපි සාකච්ඡා කරමින් ඉන්නේ සිංහල සාහිත්‍යයට බෞද්ධ බලපෑම කියන කාරණාව කෘති මත නොයැපෙමින් අදහස් මත යැපෙමින් ඒ වගේම සංකල්ප අලුත් කරමින් යන සංවාද භූමිකාවක් තමයි අද අපිට ලිවිසැරි ප්‍රේමයේදී හමු වෙන්නේ. ඒ ඊටාම හොඳ නව අදහස් මතුවීමක්. තවත් ඒ වගේ අලුත් අදහස් හොයාගන්න අපි එනවා විරාමයෙන් පස්සේ ඔබ හමුවන්න. අද ලිවිසැරි ප්‍රේමයේදී අපි සංවාද කරමින් කතා කරමින් ඉන්නේ සිංහල සාහිත්‍යයේ බෞද්ධ බලපෑම් පිළිබඳව බෞද්ධ ලකුණ පිළිබඳව ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අපිත් එක්ක එකතුලා ඉන්නවා කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය විරසිංහ මහත්මයා සහ සුජිත් අක්කරවත්ත මහත්මයා මේ සුජිත් අක්කරවත්ත මහත්මයාගේ පර්යේෂණ ඇතුලේ අපිට නිරන්තරයෙන්ම පේන්නේ මේ බෞද්ධ බලපෑම ඔබ විවිධ ධාරානුගතව එකතු කරනවා. ඒ කියන්නේ බෞද්ධකම කැණීම් කරන්නේ වෙන ලතාවකට. එතකොට අපි දැන් නවකතාව ඇතුළේ ඔබ විවිධ පර්යේෂණකාරී නියැලලා ඉන්නවා. ඒ වගේම පතපොත සොයා යනවා. ඒවායේ ඇතුළට කිමිදෙනවා. දැන් සිංහල නවකතාවේ බෞද්ධ මුහුණුවර කියන පරිච්ඡේදය අපි පෙළලා ගත්තොත් අපේ නවකතාකරුවන්ට කොහොමද මේ අර පෙර බලපෑම යාවෙන්නේ තමන්ගේ නිර්මාණවලට? නවකතාව කියන නූතනාංගයට ආවහම අපේ රට නවීනයි කියන යුරෝපීය සමාජ සියල්ල දැක්කට පස්සේනේ වජිර මේ නවකතාවට අපි එන්නේ. අපි නමුත් අපේ සංකේත නවකතා සියල්ල ගම්පෙරළියේ ඉඳලා මේ අනිත්‍යතාවයනේ ගම්පෙරළිය කියන්නේ. අනිත්‍යතාවයට වික්‍රමසිංහයන් දුන්නු නම ගම්පෙරළිය. වෙන මොකක්වත් නෙවෙයි. විරාගය. ඊළඟ සයිමන් නමගත්තගේ සංසාරාරණ්‍ය අසබඩේ ඉඳලා සුද්ධිලගේ කතාව ඉඳලා ජයසේන ජයකොඩිගේ කරුමක්කාරයෝ ඉඳලා මේ සියල්ල ගත්තාම අර අපි මුලින් කියපු එක තමයි වෙන්නේ. අනික ඔහොම බිහි වුණ මම විශේෂ මගේ පර්යේෂණයේදී දීපත් කරනවා ලංකාවේ මේ සාහිත්‍ය දියත්තවල් කලාප තුනකයි තියෙන්නේ. සියනෑ, රයිගම, තොටගම. දැන් බලන්න අපේ සාහිත්‍යකේ අපි දන්න නාමධාරීන් ටික සාමාන්‍යයෙන් අරන් බලන්න. තොටගමුවේ විජේබාහු ගුරුකුලය හරහා රුහුණු සාහිත්‍ය කණ්ඩායම තමයි ලංකාවේ එක අධිනිශ්චය වෙච්ච සාහිත්‍ය ගන්න. අපි නම් විදිහට ගත්තොත් සරච්චන්ද්‍රයන්, කුමාරතුංගයන්, මාටින් වික්‍රමසිංහයන්, ගුණදාස අමරසේකරයන්, රත්නශ්‍රී විජේසිංහයන් දක්වා සාහිත්‍ය පරම්පරාව. රයිගම් සාහිත්‍ය පරංගන වීදාගම මෛත්‍රී හාමුදුරන්ගේ ගුරුකුලේ. සරච්චන්ද්‍ර ජයකොඩි, ජයසේන ජයකොඩි බලන්න වීදාගම මෛත්‍රී අදත් හොරණ මේ බණ්ඩාරගම මේ ප්‍රදේශයෙන් තමයි සාහිත්‍ය ධාරා කවියෝ ඔක්කොම අද ලංකාවේ නාමධාරී සියලු දෙනාගේම අති බහුතරය එතනින් එන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ වීදාගම මෛත්‍රියහාගේ මහනේත්‍ර පාමුලයෙන් ඇතිවිච්ච බලපෑම. මේ අවුරුදු 700ක් තිස්සේ එක වෙනස් වෙලා නැහැ. මේ ප්‍රාදේශීයවාදයක් නෙමෙයි මේ කියන්නේ. ඊළඟට බලන්න සියනෑ කෑරගල වනරත්නහාගේ පත්මාවතී කේ ජයතිලක සේකරගේ ඉඳලා අද ඉන්න අජිත් තිලකසේන ඔක්කොම දක්වා ලස්සන විග්‍රහයක්. මේ දියත්ත තමයි කරන්නේ. ගායකයෙක් ගත්තත්, නාට්‍ය ශිල්පියෙක් ගත්තත්, නළුවෙක් ගත්තත්, භාෂාවේදියෙක් ගත්තත්, ආචාර්යෙක් ගත්තත්, මහාචාර්යෙක් ගත්තත් මේ නදී දියත්තවල තුنين තමයි මේක ගලන්නේ. ඒක නොනිමි ගලන එකක්. එතකොට මේ මම කියන්නේ නූතන සාහිත්‍ය ගලාගෙන එන්නේ අතීත පාදම මත. ඒක අතීතවාදයට ගොඩක් දැන් කෙනෙකුට මම අහන්නේ මේක අතීතවාදයට යන එක නෙවෙයි. ඇයි එහෙම වෙන්නේ? වජිර හිතන්න.
මේ එදත් තොටගමේ රාහුල හාමුදුරුවෝ හරහා මතුවෙච්ච සාහිත්‍ය ගුරුකුලක එහි තිබුණේ. කෑරගල වනරත්න අනික මේ තුනක්. දැන් ජයසේන ජයකොඩිගේ නුරාගින්න පිච්චමල ගිහි ගෙදර මේ තේරතරණය මේ පොට්ටිය ගැන වෙනම භාෂාවක් සහ වෙනම අපි කිව්ව වෙනම හැඟුම් සමුදායකින් හා වෙනම භාෂාම රිද්මයකින් තමයි අපේ මනස හදවත එතුමා ආමන්ත්‍රණය කරන්නේ. දැන් බලන්න හැබැයි ඒකෙම අනිත් පැත්ත තමයි අපිට හම්බෙන්නේ තොටගමුවේ සාහිත්‍ය ගුරුකුලයේ හරහා තොටගමේ රාහුල හාමුදුරුවොත් එහෙමයි. එතනින් ගියාම ගුණදාස සමරසේකරත් එහෙමයි. රත්නශ්‍රී විජේසිංහගෙත් ඒක තමයි. ඒක පොඩි රැඩිකල් සටන්කාමී විප්ලවීය ශිල්ප තරංගය ඇතුලේ සම්ප්‍රදානුකූල සිත්තුම කඩන බිඳන ඔහු ලිංගිකත්වයේ දිහා හෙළපු දෘෂ්ටියත් ඒක සමානයි වික්‍රමසිංහල බලන්න. ඒ වගේම බලන්න සියනෑකෝරළේ තියෙන සේකරගේ කේජයතිලගේ සම්යතාවය. ඒක කෑරගල පත්මා පිරිවෙනේ ආපු ඒ ගුරුකුලේ චින්තනාභාෂයම එහෙම නේ. ඉතින් සියවස් ගානක් තිස්සේ අපේ චින්තනයට බලපෑම් කරපු බෞද්ධ සාහිත්‍යයෙන් ගොඩනැගුණු සිතුම් පැතුම් යුග ගණන් භාෂා අභියෝග තුනකට අපි මුහුණ දීලා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වෙනස් වෙලා නැහැ. ඇයි අනන්‍යතාවය හරහා එතුමා අපි දෙන්නම දැන් දිගින් දිගටම කියපු දෙයක් තිබ්බනේ. බෞද්ධත්වය බෞද්ධ නිර්මාණ ඇතුලේ බෞද්ධ විදියට අපි කියව ගන්න සමත් වුණා. ඒක හරි විතික දෙයක් තමයි මතක තියාගන්න. කැටයම් කලාව හින්දු මේ ආගම ભેදයක් නෙවෙයි කියන හින්දු කලාව ආක්‍රමණය කළා. බිතුසිතුවම් කලාව ආක්‍රමණය කළා. දේශපාලනය ආක්‍රමණය කළා. තාක්ෂණය ආක්‍රමණය කළා. ආහාර රටාව සාහිත්‍යයට ආක්‍රමණය කරන්න බැරි වුණා. ඒක ගලවගත්තේ බෞද්ධ දැක්මයි. අනිත්‍යතාවය හෙළුවාම භාෂාව මත, හැඟුම් දැනුම් මත මිනිස් චිත්තාභ්‍යන්තරය විවරණය කරන සිතුම් පැතුම් විවරණය කළ ආලනීල රිද්ම තරංගය ඇතුළට බෞද්ධත්වය ඇතුළු වුණාට පස්සේ ඒක කෘතිම නෑ. ඒක අපේ ජීවිතයේ ස්වභාව. ඉතින් මේක ගඟක් වගේ ගලනවා. මේ උල්පත් තුන හිඳුන්නේ නෑ. ඒ කියන්නේ මේ ගඟ ගලනවා තවම. හෙටත් ගලන්නේ එහෙම තමයි. මේක රෙකෝඩ් කරලා ආයතනගත කරලා තියන් තව සියවස් 5කින් ලංකාවේ සාහිත්‍ය දරුවෝ බිහි වෙන්නේ මේ තොටමුණු තුනෙන් තමයි. ලස්සන කතාවක් සහ මේ ඊටාම තාර්කික විග්‍රහයක්. එහෙම බැලුවාම මේ දිය උල්පත් තුනක් තියෙනවා. මේ ධාරා තුනෙන් සාහිත්‍ය ගුරුකුල තුනක්. සාහිත්‍ය ධාරා තුනක් මතුවෙනවා. දැන් වෙසක් දූතයාගෙන් පටන් ගත්තයින් පස්සේ ඇල්බර්ට් සිල්වා මහත්තයා ලියපු ඊට පස්සේ අපි ප්‍රථම නවකතා විදිහට සලකන සයිමන් සිල්වා මහත්මයාගේ මීනගින් මෙහා පැත්තට පැන්නයින් පස්සේ අපිට ওইතාම පහසුවෙන් මේ ඉරි ටික ගහගෙන යන්නට පුළුවන්. දැන් සමහර වෙලාවට නවකතාව වෙන වෙන ධාරාවලට හරවන්නේ මේ බෞද්ධ භාෂාව නිසා වෙන්නට ඇති. දැන් ජයතිස්ස සහ රොසලින් දැන් අර කාලකන්ණි පවුල් නේද? කාලකන්ණි පවුල අවාසනාවන්ත පවුල. ඔව් ඒ අදහස වාසනාවන්ත පවුල කියන අදහසට මේ පවුලේ ලැබියාව ඇති කරන්න ජයතිස්ස සහ රොසලින් කියන අදහස නවකතාවක් ඔස්සේ ගෙනාව කියන සංකල්පයක් තියෙනවා. දැන් ඔය පල්ලි ආభాෂයයි බෞද්ධ ආభాෂයයි දෙක ගැටෙන තැන. දැන් එහෙම මේ මාරින් වික්‍රමසිංහ මහත්මයා භවතරණය වගේ කෘතියක් ගත්තයින් පස්සේ එතකොට මේ භක්ති මාර්ගය ගමන් කරලා අනිත් පැත්තට කොහොමද මිනිස්සු දක්කන්නේ කියලා දැන් මේ බෞද්ධ ආభాෂය නවකතා කරුවා ගත්ත විදිය ගැන අපි මේ කතා කරමින් හිටි. මම කැමතියි ඔබතුමන් ඒට යමක් අහු කරනවා නම්. දැන් ඕක මේ ඊටාම මෑතක කෘතියකට ගත්තොත් සුදු මිනිස්සු කියන කෘතිය මම ඒක කියවලා ඉවර කරේ ගිය සතියේ. සුදු මිනිස්සු එකේ කතරු මට එක සැරේට අමතක වුණා. මතක් වුණාම කියන්න. මේකේ පෙන්නනවා හරි ලස්සනයි. දැන් අපේ උදේට බුදුරජාණන් වහන්සේට හීල දාණය පූජා කරනවානේ. ගෙදර බුදු මැදුරක් තියෙනවා නම් අපි බෞද්ධ ජනතාව කරනවානේ. ඔෆිස් වල මේක කරන උදේට මල් තියලා පහන පත්තු කරලා හඳුන් කූරු පත්තු කරලා පැන් එකක් පූජා කරලා ඔෆිස් වල මේ බුදු පහන පත්තු කරලා වැඩ පටන් ගන්නවා. නිවෙස් තියෙනවා හීල දාණය පූජා කරනවා. නමුත් හරි සම්ප්‍රදාය පෙන්නලා දෙනවා මේක කතාවක ස්වරූපයෙන් යන්නේ වෙද මහත්තයාගේ ගෙදර වෙද මහත්තයා තමයි කතානායකයා උදේ පාන්දර මේ ඉර එළිය වැටෙන්නත් කලින් උණු වතුර පැන් උණු පැන් වාචනයක් සමග දැහැටි බුදු කුටියට පූජා කරනවා.
එදා මේක කියවනකොට මට මේ පුදුම ඇඟීමක් ආවා වජිර මහත්තයා. අපි හැමෝම උදේ බුද්ධ පූජාව තියෙනවා බෞද්ධයෝ. අර ඊටත් උදෙන් උණු පැන් භාජනයක් එක්ක දැහැටිත් පූජා කළා. දැන් මේකේ අදහස බුදුරජාණන් වහන්සේ මේ දත කට මැද මුව සෝදා දැන් ඒ පිළිවෙතනේ. ඒ හැඟීමෙන් මේ පුද පූජා චක්‍රයේ දවසේ පටන් ගන්නවායි කියන එක. එතකොට මේකට හුරු වෙලා හිටපු මිනිස්සු ගැන මේ අද 2021 22 නවකතා වලින් සාකච්ඡා කරනවා. දැන් අර කියපු විදිහට ඒ අල්ලගත්ත බෞද්ධ උරුමය හිඳිලා ගිහිල්ලා නැහැ. හැබැයි පාවිච්චි කරන වචන වෙනස්. සද්ධර්ම රතනාවලියේ තිබිච්ච නන්ද වස්තුවේ තිබිච්ච මට්ට කුණ්ඩලී වස්තුවේ තිබිච්ච පටාචාරා වස්තුවේ තිබිච්ච වචන නොවෙන්න පුළුවන්. හැබැයි ඒ කියන අදහස හරය වෙනස් විදිහකින් වෙනස් ඔඩියන්ස් එකකට ජන සමාජයකට ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඊළඟට මෙතුමා හරි ලස්සන අදහසක් ඉදිරිපත් කළේ ගම්පෙරළිය ගැන කියලා. දැන් මම උගන්වන විෂයන් වලටත් මේක නිරන්තරයෙන් උගන්වන දෙයක්. අනිත්‍යතාව ගම්පෙරළිය කලියුගීය යුගාන්තය හොඳට කියෝගෙන විමර්ශනය කරගෙන ආවනම් සමාජයන් වෙනස් වෙන හැටි වෙනස් වෙන්න අකමැති සමාජයන් සහ පවුල් දැන් මාතර හාමිනේ මුහන්දිරම් ඇතුළු රදර පරම්පරාවට මොකද වෙන්නේ වෙනස් වෙන්න කැමති තරුණ පරම්පරාව කොතනටද යන්නේ වෙනස් නොවී තියෙන සමාජ ධර්මතා ප්‍රතික්ෂේප වෙන්නේ කොහොමද ඇයි අලුතෙන් සමාජ ධර්මතා ඇති වෙලා ඒවා පිරිස අතරට වැපිරිලා යන්නේ කොහොමද හරි ලස්සනට විග්‍රහ කරගන්න පුළුවන්. ඉතින් අර අනිත්‍යතාවමනේ. එතකොට අපිට මමය මාගේයයි අල්ලගන්න දෙයක් නැහැ අන්තිමට අනාත්මයට එනවා. මම දැන් මේ අල්ලගෙන ඉන්න දේ ඊළඟ මොහොතේ මගේ නෙමෙයි. දැන් මේ උදාහරණේ ගමු. අපි දැන් ලිවිසැරි ප්‍රේමයේ වැඩසටහනේ වාඩි වෙලා ඉන්නවා. සාකච්ඡා කරනවා. හෙට මේක මගේද? නෑ. මේ මොහොතේ මගේ. ලිවිසැරි ප්‍රේමයේ මේ මොහොතේ මම ඉන්නවා. මට හෙට කියන්න බෑ ලිවිසැරි ප්‍රේමය ගැන. මොකද මං හිටියේ ඊයේ වැඩසටහනේ. දැන් මෙන්න මේ ක්ෂණ මාත්‍රයේ අපි ජීවත් වෙන්නේ ප්‍රවාහය ගලනවා. ඒ ක්ෂණ මාත්‍රයේ අපි ඉන්නවා ප්‍රවාහය ගලනවා අනිත්‍යයි. ඒක ඇතුලේ තියෙන මූල ලක්ෂණය. ඒ නිසා මට අල්ල ගන්න දෙයක් නෑ මගේ කියලා. ඕකම මාටින් වික්‍රමසිංහයන් ඊට වඩා දකුණේ බස්වහරින් කොග්ගල මිනිස්සුන්ගේ තිබිච්ච වචන වලින් ගාල්ලේ මාතර මිනිස්සු වහරපු භාෂාවෙන් ඊටත් එහා ගිහිපු සමාජයකට ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඒ නිසා එතෙන් සිට අද 2021 20 අවුරුදු වල විවිධාකාරයේ සම්මානවලට පවා පාත්‍ර වෙච්ච නවකතා කෙටි කතා ගත්තොත් ඒ හැම එකේම අර බෞද්ධ මූලයන් පේන්නට තියෙනවා. දැන් නිදසුණක් හැටියට 2018 ඒ කෘතිය මේ මකරානන්දය. ඔව්. දැන් ඒකේ තියෙන්නේ මොකද්ද? අර දීවර ගම්මානයක මිනිස්සු සියලුම මේ නායකයෝ ප්‍රභූන් කියන උදවිය බැහැයි කියද්දි මේ දීවර ගම්මානයක ජනතාව එකතු වෙලා අමාරුවෙන් සල්ලි එකතු කරලා හදනවා පන්සලක් චෛත්‍යයක් හදලා චෛත්‍යයට ඊළඟට එතන පොඩි ආවාසයක් හදලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙනල්ලා එතන මේ නවත්තගෙන බණ අහලා සිල් රැකලා දැන් ගම වෙනස් වෙනවා. ගම වෙනස් වෙන්න පදනම හදාගත්තේ කොතනින්ද? පන්සලෙන්. පන්සල හදාගත්තේ කවුද? මිනිස්සු. ඒ මිනිසුන්ගෙන් දානේ කවුරුත් කලින් ගන්න බෑ කිව්වා. මොකද මේගොල්ලෝ දීවර කෙවුල් ගමක් එහෙමයි පොතේ තියෙන. දීවර ගමක් කියලා. නමුත් මේ මිනිස්සු වෙනස් වෙනවා. කොතනින්ද ගම වෙනස් වුනේ? පන්සලක් හදාගත්තා. හදාගත්තේ මිනිස්සු. එහෙනම් සාමූහිකත්වය අපි ආගම මත පිහිටා හදාගන්න ඕනයි අපේ පාර කියන එක හරි අපූර්වට පොත ඇතුලේ පෙන්නන. ඒකේ මැද තියෙනවා තව අර භක්ති කතන්දරේ භක්තිවාදයේ තියෙනවා. භක්තිවාදයට ගිහිල්ලා විනාශ වෙන ගිහි පැවදි උදවිය ගැනත් පොතේ කතා කරනවා. නිසා නූතන කතාව ඇතුළෙත් ඔය දෙක අතරේ අරගල කරන්නට නිර්මාණ ශිල්පියාට සිදු වෙනවා. තව දෙයක් මට මතක් වෙනවා දැන් මේ අපි කියවනේ පන්සල කලාගාරයක් කියලා. පටන් ගත්ත එහෙමනේ අපේ වැඩසටහන. ඒ කලාගාරයේ ඇතුලේ අවබෝධයෙන් යන කලාව තමයි වැදගත් වෙන්නේ. නැත්තම් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකම නැති වෙලා යනවා. සමහර වෙලාවට සමහර ඔය විහාරස්ථානවල අපි දකිනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව ලොකු තිරයක් දාලා වහලා තියෙනවා. තිරයකින් වහලා තියෙනවා. ඉතින් මං අහලත් තියෙනවා ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ තිර දාගෙන වහලා හැංගිලාද හිටියේ. මේ එන දායකයන්ට හම්බ වෙන්න අමාරු වෙන්නේ නැති එහෙනම් ආනන්ද හාමුදුරුවන්ගෙන් අපොයින්ට්මන්ට් එකක් අරගෙන එන්න වෙනවා එතකොට. ඒ නිසා දැන් සමහර දේවල් තියෙනවා ඒවා අර අපේ මූලික බුදුදහමේ කියන සංකල්පවලට අපේ දර්ශනයට එහයින් ගිහිල්ලා. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන මේවා මුසු කරගන්නේ නැතුව තමයි මේ අරගලයේ සාහිත්‍යකරුවාට කරන්නට සිද්ධ වෙන්නේ.
හරියට අර වෙසක් කූඩුවටත් ඒක වෙලා තියෙන. දැන් අපේ සංස්කෘතියේ තියෙන පැටව කූඩු හදන එකනේ. දැන් පැටව කූඩු වෙනුවට තනි කූඩුවක් හදලා තනි කූඩුව පැටව ගහයි කියලා බයට පොලිතින් කොපුවකක් දාලා නෙල්ලන්නේ. එතකොට ඒ නිසා කලා නිර්මාණය ඇතුලෙන් අවබෝධය ප්‍රකට වෙන්න ඕන. ඒක ඇතුලේ මුලාව හෝ කවුරුවත් බලෙන් ඔබවපු දෙයක් නෙමෙයි. මෙන්න මේ අරගලයත් එක්ක තමයි නූතන නවකතාකරුවාට, කෙටි කතාකරුවාට, කවි ලියන අයට, චිත්‍රපටි හදන අයට මේ බුදුදහමේ මූලය අල්ලගන්න වෙලා තියෙන්නේ. දැන් අපි නවකතාව කියන ප්‍රවර්ගයේ දැවටුණු බෞද්ධ ආభాෂය පිළිබඳව සාකච්ඡා කළා. දැන් කෙටි කතා ධාරාවෙත් ඒ විදිහටම අපිට ගමන් යන්න පුළුවන්. දැන් මේ ප්‍රතිනිර්මාණයට බුදු සිරිත බලපාපු ආකාරය. ඒ කියන්නේ යම් දෙයක් නැවත නිර්මාණය කරනකොට එය බුද්ධ භාෂිතයෙන් යම් අදහසක් අරගෙන නිර්මාණය කරන්නට උත්සාහ කිරීම. දැන් එහෙම ගත්තයින් පස්සේ දැන් අපිට විදේශීය භාෂයට ගියොත් එහෙම දැන් හර්මන් හෙසර්ගේ සිද්ධාර්ථ වගේ නවකතා වල කෘතිවල ඉඳලා අපිට මෙහා පැත්තට එන්න පුළුවන්. අර බෞද්ධ පංගුවක් දානව නේද? අපේ නිර්මාණකාරයෝ හැමතිස්සෙම යමක් නිර්මාණය කරනකොට. ඒක එකක් තමයි අර මම මුලින් කිව්වා වගේ තමයි. ඒක මට මෙන්න මේ විදිහට පැහැදිලි කරපො දැන් තොටගමුවේ විජේබා පිරිවෙනයි රයිගම මහානේත්‍ර පාමුලයි කෑරගල පත්මාපිසකෙන් දියත්වල 3 විහිදෙන්නේ මහා විහාර අබේගිරි ජේතවන ශිල්ප පරම්පරා 3 නූතන දිගහැරීම. ඒක දැන් මේ දක්වා එනවා. ඊළඟ තමයි මේ කාලාන්තරයක් තිස්සේ අපේ සිතුම් පැතුම් බෞද්ධ සාහිත්‍යයෙන් පෝෂණය වෙලා නැත්තම් කියවලා අපි හැදිලා අපේ වදන් සිතුම් පැතුම් ආලය චාරිත්‍ර වාරිත ඔක්කොම ඇතුළු වුණාට පස්සේ වදින අපේ ඇඟ ඇතුලේ බෞද්ධ පංගුවක් තියෙනවා. ඔය දැන් බෞද්ධත්වයට විරුද්ධව ලියන දැන් අපි කියමු දැන් විවිචය බුදුන්ගේ රස්තියාදුට විවේචනාවනේ. අර ශ්‍රීනාත් බුදුන්ගේ රස්තියාදුනේ ලියන්න උනේ අවසානයේනේ. එතනත් බෞද්ධ පංගුවක් තියෙනවා. දැන් බලන්න බුදුන් ඉන්නවනේ. ඔව් බුදුන් ඉන්නවනේ. කේ සමන් කුමාර ලියන ඒ රංජනී ඉස්නේ බුදුන් ගිස්සිය බුදුනේ බුද්ධාගම එතනත් තියෙන්නේ බුදුන්නේ. ඉතින් ඇයි මේ වෙන්නේ? අපි හැඩ ගැහිලා තියෙන්නේ දෙවියෙක් නැහැ කියන එක පිළිගත්තු ශාස්ත්‍රූවරයෙක්ගේ දහම ඇතුලේ. ඒතර අපි පුරව ගන්න ඕන අපිට දෙවියෙක් නැතුණාම විශාල ප්‍රශ්නයක්නේ. දැන් මිනිස්සු පාලනය කරපු එකකින් ගැලවුණානේ. මම මේ වාගේ ප්‍රශ්න දාර්ශනික කැලල මට අහුවෙච්ච කියන්නේ. දැන් ඒ ගැලවුණාට පස්සේ මම ඔහි පාවෙන එක මම නන්නත්තරේ පාවෙන්න පුළුවන්නේ. එතකොට නන්නත්තරේ පාවෙන්නේ නැති එක නතරන්නේ බුදුන් වහන්සේගේ අදහස් මගේ පංගුවක් විතර මාව මෙහෙවනවා. එතකොට මම කරන නිර්මාණය සමාජය කරන නිර්මාණයට බෞද්ධ පංගුව තියෙනවා. සමහර අය දන්නවා ඒ සමාජයේ පොත යන්න නම් ඔහු ඇතුලේ බෞද්ධ පංගුව නොතිබුණා නම් ඔහු ඒක ගා ගන්න හරි ඕන. එහෙම හරි වෙනවා මේක. ඊළඟට මම මගේ චරිතයට අපි අපේ චරිතවලට ඇතුල් කරගන්න පාත්‍ර වර්ගය චරිත ඇතුලේ ඉන්නේ බෞද්ධ චරිතනේ. මේ රටේ කිතුනෝ ඉස්ලාම් හා දෙමළ සහෝදරය ගත්තත් බෞද්ධ සංස්කෘතිය ඇතුළේ ඒගොල්ලන් ඉන්නේ. ඒගොල්ලන්ගේ චර්යා ධර්ම හැදලා තියෙන්නේ හින්දු උනත් බෞද්ධ සංස්කෘතිය ඇතුළේ. ඔහු විවරණය කරගත්තත් දෙන්නේ බෞද්ධ එක. ඔහු විවරණය කරගත්තත් දෙන්නේ ඒක. ඒ නිසා ඒක ඇතුල් වෙනව નિરાයාසයෙන්. මේක වළක්වන්න බෑ. ඒක මං හිතන්නේ ආයාසගත උත්සාහයකින් සමහර අය කරනවා දැන් මේ මොකද කාලෙන් කාලට අර කිව්වාගේ සාටෝපරැලි මාලා එනවනේ. අර වෙසක් කුඩිය කතා වගේ සාටෝපරැල්ලක් එනවා. දැන් මේ තියෙන්නේ බෞද්ධ නැමැතින් පාට කරපු විලම්බීත රැල්ලක් දැන් තියෙනවනේ. විලම්බීත බෞද්ධකමක් හදලා තියෙනවනේ. ඒක ඇතුළෙත් තියෙන සමහර අය පාට විදිහට මේ බෞද්ධකම මේ පොත්පත් වලට ගා ගන්න එක තියෙන. හැබැයි වජිර සාහිත්‍ය දරුවෙක් තමන් එක්ක තමන් කතා කරලා නෙමෙයි වැඩ ඉස්සෙල්ල කරන්නේ. තමන්ගේ හද අග්ගිස්ස ඇතුලේ තියෙන මුමුණා වූ අනන්ත අප්‍රමාණ සිතුම් පැතුම් ලෝකතලයට විහිදා ගන්න දරන උත්සාහය ඇතුලේ තමන් ඇතුලේ තියෙන අපි කාටත් හෘද සාක්ෂියක් කියලා එකක් තියෙනවානේ. ඒ හෘද සාක්ෂිය දර්පණයක් විදිහට අපිට පෙන්වන්නේ බෞද්ධත්වයනේ. ඉතින් හෘද සාක්ෂියක් සහිත මිනිස් චරිත නිරූපණය කිරීමේදී මේ බෞද්ධ පංගුව කියන එක මං කියන්නේ නිරන්තරයෙන් එනවා. නැත්නම් ඒක ඉබේම එන එකක්. ඉතින් ඒක අපිට අපේ පැතුම් සිතුම් වෙනස් වුණා. මේ අපි බුදුදහම පාර්ශව නැත්තම් ගුරුකුල චින්තන ධාරා 3කින් නිතරම පෝෂණය වෙලා. ඒකයි මම කියන්නේ අදත් අපේ නිකාය 3යි. පක්ෂ ගත්තා ලංකාවේ 3යි වමයි දකුණයි. ඒ ඇත්තටම වජිරේක
මහා විහාරයේ අබේගිරිය සහ ජේතවනාරාමයේ තමයි මේ හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි අපිට විරාමයකට යන්න අවසර දෙන්න. ගිහින් ඇවිත් අපි ආයෙත් සිංහල සාහිත්‍යයට බෞද්ධ බලපෑම කියන මාතෘකාව ඔස්සේ අදහස් හොයා යන්න බලාපොරොත්තු වෙනවා. ආයෙත් එන්න. සිංහල සාහිත්‍ය සහ බෞද්ධ සාහිත්‍ය කියන කොටස් පිළිබඳව තරමක් විමර්ශනාත්මකව ඇතැම් විට විවාදා සම්පන්න සමහර වෙලාවට නව මත හොයාගෙන යන්නට අද දවසේදී අපිට ලිවිසැරි ප්‍රේමේදී පුළුවන්කම ලැබී තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ පසු වෙන්නේ සිංහල සාහිත්‍යයට බෞද්ධ බලපෑම සිදු වුණු ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්න. නමුත් ඒ සාකච්ඡාවේ පාදම හොයාගෙන යනකොට අපිට නව කැණීම් මතුවෙනවා. නව අදහස් මතුවෙනවා. ඒ ඔස්සේ තමයි අද අපේ අදහස් එකතු කරමින් ඉස්සරහට යන්නේ. කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහත්මයා සහ සුජිත් අක්කරවත්ත සාහිත්‍යවේදියා පරිවේශකයා එක්ක අපි මේ කතාව ඉස්සරහට අරගෙන මම තරිඳු ධනංජය කතිකාචාර්යතුමා ගාව නතර වෙන්න කැමතියි. දැන් මේ අපි නවකතාව ගැන කෙටි කතාවේ බොහෝ තැන්වල කෙටි කතාකරුවෝ අර ජාතක පොතම ප්‍රතිනිර්මාණය කරමින් තමයි කෙටි කතාවට මුල් වෙලා තියෙන්නේ. අපි පොඩ්ඩක් ඒ ගැන අදහසක් හොයාගෙන ඉමු. මේ කෙටි අදහස් ප්‍රකාශ කරන්න බෞද්ධ බලපෑම කොහොමද ගත්තේ කියලා. දැන් සමහර වෙලාවට මේ එහිම දිගුවක් හෝ ප්‍රතිනිර්මාණයක් වෙන්න පුළුවන්. ඔව් ඒක සමහර වෙලාවට අපි දකිනවා ඇතැම් අය හුදෙක් ග්‍රන්ථ කරන ලෝභයෙන් අර පොතක් ලියන්න ඕන නිසා හෝ නිර්මාණයක් කරන්න ඕන නිසා අතීත මූලාශ්‍රයක් ප්‍රාථමික මූලාශ්‍රයක් පදනම් කරගෙන යමක් ලියනවායි කියන එක. හැබැයි අපි හරියටම සමාජයේ නිවැරදිම නිලය අල්ලන කරන කෙනෙක් නිර්මාණශීලීත්වය තියෙන කෙනෙක් ගත්තොත් ජාතක පොත් වහන්සේ කියවනකොට අපිට අදහස් එන්න පුළුවන්. දැන් ඒකයි මෙතන වෙනස. දැන් උදාහරණයක් හැටියට වජිර මහත්තයා අපේ මේ ලිවිසැරි ප්‍රේමයේ වැඩසටහන අද චරණ ටීවී එකෙන් නරඹන අපේ රසික හිතවතුන් අපි කියන අදහස් එකක්වත් ඔලුවට ගත්තේ නැති වුණාට කමක් නැහැ. හැබැයි මේ අදහස් ටික අහගෙන ඉන්නකොට එයාලට අදහස් පහළ වෙනවා. ඒකයි වැදගත් වෙන්නේ. අපේ අදහස් ගන්න ඕනේ මේ අදහස් අහන් ඉන්නකොට ඒ අයට පහළ වෙන අදහස් ඔස්සේ ඒ අය නිර්මාණකරණයේ යෙදෙනවා. මේ වෙන්නේත් ඒක. ජාතක පොත් වහන්සේ කියවනකොට ඒ අදහස ඔලුවට ගන්න කෙනයි ඒ අදහස ඔස්සේ අදහස් පහළ වෙන කෙනයි කියන්නේ දෙන්නේ. ගොඩක් වෙලාවට ජාතක පොත් වහන්සේ වෙන්න පුළුවන් ධම්මපදය. එහෙම නැත්නම් ත්‍රිපිටකාගත සූත්‍ර ධර්මයක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේ දක්වපු නිදාන කතාවක් වෙන්න පුළුවන් ධර්මදේශනෙක. මේ මොකක් ආකාරයෙන් ගත්තත් වස්තු බීජය තියෙනවා බෞද්ධ වපසරිය ඇතුලේ. එතනින් ගන්න අදහස තවත් අදහසක් විදිහට ප්‍රතිකථනය කිරීම අපිට හොඳටම දකින්නට ලැබෙනවා. විරාගයේ පොත ගත්තත් යම් යම් තැන් තියෙනවා. කුස ජාතක කාව්‍ය ගත්තත් එසේයි. ඒතර වර්තමානයේට ආවහම කෙටි කතා කරුවාට අදහස අඩුම වචන සංඛ්‍යාවකින් ප්‍රබල පණිවිඩයක් විදිහට සමාජගත කරන්න අර බුදුදහමේ ජාතක පොතේ ධම්මපදයේ තියෙන අදහස් හරි වටිනවා. උදාහරණයක් හැටියට බොහෝසේ කතා කරන්නේ නමුදු එය ක්‍රියාවෙන් පෙන්වන්නේ නැත්නම් කියන එක මේ බහුම් පිචේ සහිතං වාසමානෝ අරගෙන ගාතාව පැහැදිලි කරන්න පුළුවන්. එතකොට අදහසේ වළංගුතාව තව වැඩි වෙනවා. තීව්‍ර භාවය තව වැඩි වෙනවා ඒක සමාජගත වෙනකොට. අනිත් පැත්තෙන් දැන් ඇඟින් පතින් විශාල වූත් බුද්ධියෙන් හීන වූ තූලතිස්ස කියලා සද්ධර්මා ලංකාරයේනේ කතා කරනකොට තිස්ස වස්තුවේ තූලතිස්ස කතා වස්තුවේ දැන් ඒක කියන උපමාව මොකද්ද? නුගගස විශාලුවත් නුගපලයේ කුඩා වන්නාසේ. දැන් ඕක දිහා බලාගෙන ඉන්න අද නිර්මාණශීලීන් කල්පනා කරනවා ඒක වෙන විදිහකට ප්‍රතිකථනය කරන්න. අපි හිතමු ටැබ් එක විශාල වුවත් දැන් පාවිච්චි කරන්නේ ටැබ් සහ ස්මාර්ට්ෆෝන් නේ. ටැබ් එක විශාල වුවත් ඒකෙන් ගන්න ප්‍රයෝජනය අඩුයි.
නැත්තම් ටැබ් එක ලොකු වුණාට මොලේ පුංචි. කම්පියුටරේ ලොකුවට තිබුණාට මොලේ පුංචි. දැන් මොකක් හරි මේ නුගගස විශාලුවත් නුගපලයේ කුඩා වර්ණාසේ කියන උපමා උපමය වෙනුවට නව අදහස් පහල කරගන්නවා. ඒක නිසා මේක මහා සාගරය වගේ. අපි කියන්නේ නැහැ බුදුදහමේ තියෙන දැනට තියෙන ඒ ග්‍රන්ථ හෝ ත්‍රිපිටකය හෝ ධම්මපදය හෝ නිර්මාණ කියවලා ඒකම නෙමෙයි වෙන්නේ. ඒ ඔස්සේ අදට ගැලපෙන දේවල් ප්‍රතිකථනය කිරීමයි ඇත්තටම වෙන්නේ. දැන් ඔය අන්ධ භූත සෝමනස්ස වගේ ජාතක කතාවල් අරගෙන ඒවා කෙටි කතා බවට පෙරළුණා. දැන් සමහර වෙලාවට ලීලා සෝමා ඉරාංගනී සීතා මිරිඟුව මෙහෙම කියවගෙන යනකොට මේවයි ඇස්සේ අපිට බෞද්ධ ලකුණු පළවෙන්න පුළුවන්. කලින් කිව්වා වගේ උපන්දා සිට වහල්ලු වගේ තැන්වල මේ බෞද්ධ අදහස්ම වහල්ලු ඇතුලේ හරියට තියෙනවනේ. ඔව් එහෙම ගත්තාම ඒක මේ ධාරාවන් මතුවෙන්න පුළුවන්. දැන් අපි මේ කවිය සහ බුදුදහම කියන කොටසට ආවොත් එහෙම දැන් මුලටම ගියොත් කවි සූත්‍රයෙන් පටන් ගන්න පුළුවන්. මෑතකට ගියොත් ලියවෙන හැම තැනම මේ මෑත නූතන කවියුන්ගේ අස්සේ මේ බුද්ධ භාෂිතේ වටිනා තැන් අරගෙන එනවා. අපි පොදුවේ කවිය සහ බෞද්ධ බලපෑම කියන කොටසට ගියොත් එහෙම අපිට ඕන තැනකින් කතාව පටන් ගන්නත් පුළුවන් ඉවර කරන්නත් පුළුවන්. ඔය කවියට ආයෙ මං හිතන්නේ බුදු බසම කවි බසක්නේ නේද? ධම්මපදය නැත්තම් තේරිගී උදානගී මේ ඔක්කොම කාව්‍යමය දෙයක් බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන් ඒ ගැන විවාද සම්පන්න වුණා. ඉතින් කවිසිත කියන්නේ අර ගද්‍ය අපි දැන් අපේ ඉතිහාස පොතත් කවියෙන් අපි ලියලා තියෙන්නේ. මහා වංශය කියන්නේ කවිය ලියපු පොතක් නේ. මොන වුණත් අපි චූල වංශ ඔක්කොම කවි පොත් අපි තියෙන්නේ. කවිය ලියපු එකක් නේ. අපේ ඈත මෑත ගත්තොත් මං සීගිරි ගියේ ඉඳලා යන්න ගියොත් ඉතින් සීගිරිගේ එක කවියක් තියෙනවනේ. ගොඩක් අය සීගිරි බිත මත තියෙන බෞද්ධ දැකීම ගොඩක් අය දැකලා නැහැ. ඒකේ බොහෝ කවිවල බෞද්ධ දැකීම ඉතාම ලන්දෙන්. දැන් බලන්න නිරින්දු මල සොවිනි ඇය බලා සිටින්නේ. ඒ කියන්නේ ගැහැණිය මන් දිහා බලන් හිටින එකට කවිය දුන්නේ අදහස බලන්න. තව තැනක තියෙනවා සොඳුරිය ඔබේ ඉදිරිපස දැක ඇත මට පසුපස හැරෙන්න. මේක අන්ති වලත්ත හැඟීමක් දෙන විදිහට අපිට හිතුවට ඒක ඇතුලේ අනිත්‍යතාවය තියෙන. එකම දේ කාලයක් ගියාම එපා වෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ මොහොත විතරයිනේ මට අයිති. එතකොට මේ සීගිරි ගියේ ඉඳලා මේ බලපෑම මිනිස්සු කවිය ඇතුලේ දිගටම ඉන්පස්සේ කවිය ඇතුලේ විශේෂයෙන්ම අපේ කවි භාෂාව සහ මුලින්ම බෞද්ධ අදහසින් තිවුර වෙලා ප්‍රණීත වෙලා ලයාන්විත වෙලා ලයමානීය වුණා. ඒකයි වැදගත්ම දේ. සූත්‍ර සජ්ජායනා ඇතුළේ අර පාවී යන ඒ කියන්නේ සංස්කෘතික අලංකාරවාදය ගෙනල්ලා අපි ඒකේ හැපෙන්නේ නැතුව දැන් බලන්න විශේෂයෙන්ම කෝට් කියන්නේ යම් දුරකට අපිට කවුසිලමිනේ ලක්ෂණ යම් ප්‍රමාණයකට සංස්කෘතික අලංකාරවාදයේ හිරවීම කෙසේ තිබුණත් ඉතින් පස්සේ විශේෂයෙන්ම සංදේශකාව්‍යවල ඔක්කොම තිබුණත් ඒ ආකෘති අපේ භාෂාවේ තතමානය නැත්නම් ලයමානීය බව ගත්තේ සම්පූර්ණ අපේ සජ්ජායනාමය තාලය මතයි. අපිට සැලලිහිණියේ කවියක් ගත්තත් සුරරද සමන් සමගින් සුරංගනයවර කියලා කියද්දි බලන්න අපේ තතමානය ඇතිලා නේද? මම කියන්නේ මේ භාෂාවේ අත්දැකීම් වස්තු විශ්ය විතරක් නෙවෙයි. ලයමානයට හෘදමානයට උබින විදියට කවියේ මාත්‍රාව පෙළගස්සපු හැටි. ඒක මම හිතන්නේ උදාන ගී වලින් අපේ උදාන ඉතුවත්ති පාළියේ ඉඳලා උදාන ගී වලින් ආපු ආభాෂ්‍යමය හැඟීම්. මොකද භික්ෂුන් වහන්සේලා කවිමකට පිවිසුණානේ. ශෘංගාර කවියක්, භක්ති කවියක්, එතනින් ගියාම සද්‍රා කවියක්, ප්‍රඥා කවියක්, ශෘංගාර කවියක් භික්ෂුන් වහන්සේලා නිර්මාණය කළා. එතකොට උන්වහන්සේලා බලපෑව විශේෂයෙන් මං කියන අපේ කවියේ ජයග්‍රහණය කවිය මෑත යුගයේ වෙනකම් විශේෂයෙන්ම කොළඹ යුගයේ වෙනකම් අද සුපර්ස්ටාර්ලා වගේ මීමන ප්‍රේමතිලකලා බලන්නනේ කලේ මට මේ මම මේ දවස්වල අලුත් පරිශ්‍රණයක් කරනවා මේ ලංකාවේ මැතිවරණ වේදිකා වලට මිනිස්සු එදා ගෙන්න ගත්තේ කොළඹ යුගයේ කවියෝ ගෙන්නලා. අවසානයේ කේස් හොරනාසනේ දිනන්නේ එහෙමනේ. මේ එතුමා හොරනාසනේ තැන් තැන් වලට අරන් ගිහියා කවි කියවන්න. අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න බලපෑව ඒක. ඒතර කවිය තියෙන තනමානේ තතමානය කියන්නේ තත් මතයි විහිලා තියෙනවා. ඒක පිරිතේ සජ්ජායනාවේ කවියේ නාඩු සම්දතියයි එකට යන්නේ.
එහෙනම් මේ දැන් මේ භාෂා උපාය උපක්‍රම හා වස්තු බීජ ගත්ත විතරක් නෙවෙයි ඒක ගත්තම හිතන්නේ වජිර ඒක තමයි අපි කතා කළ යුතු ඒක අනාගතයේ කවුරු හරි මම දන්නේ ඔබතුමා මේක පොළඹවන්න මම නිතරම කියනවා විශ්වවිද්‍යාල පරීක්ෂණ තලයේ වෙච්ච නැති කළ යුතු ඉතා වැදගත් දෙයක්. ඊළඟේ තමයි වස්තු බීජයන් අරගත්ත හැටි. දැන් කාව්‍යශේඛරයට අන්ධ භූත ජාතකයේ අරක තියෙද්දි මේ වගේ කතාවක්. හරි ඊටාම කෙටි ජාතක පොතේ මේ කතාව ඊටාම කෙටි. මේ කිති කතාවක් අරගෙන කාව්‍ය කෘතියක් ලියන හැටි. ඒ කාව්‍ය කෘතියේ මේක ගේන හැටි. සේනක කියන අපේ මේ සේනක නමින් අපේ බෝධිසත්වයෝ හිටපු කාල යුගය ගැනනේ මේ කියන්නේ යුගයේ වෙච්ච සිදුවීමක්නේ. ඉතින් ඒ ඇතුලේ චරිත නිරූපණය හා සංසිද්ධි කියන හා චරිතෝස්සේ භාවයන් ඇතුළට ගෙනියන හැටි ඒක කියන්නේ කවි පොත අරන් යද්දීම සිද්ධි මාත්‍රයක් අරගෙන පුළුවන් වුණා අර බුදුදහමේ තියෙන දැකීම හිසේ තියෙන හින්දා සකලාංග එළියට ගන්න. දැන් ඇත්තටම මම කාව්‍යශේඛරේ ගන්න ඕන බෝසතාණන්ගේ අම්මගේ ලලනා රූස්ත්‍රියාව පවා මේ අපේ හාමුදුරුවෝ විවරණය කරනවා. ඒක සාමාන්‍ය බෝසත් කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ ස්ත්‍රී රූපේ විවරණය කරන කෙනෙක් අපිට සාමාන්‍යයෙන් එන්නේ නැහනේ. හැබැයි අපි බුදුදහමෙන් දැකපු දෙයක් තමයි සකලාංගය ඇතුල් වෙන්න ඕන. පිටමං කළ හැකි දෙයක් නැහැ බුදුදහම අනුව. ඉතින් අපේ කවි ඒක තිබුණ හැම විටම අපේ කවි වලට ඒක බලපෑවා. ඒ හින්දා අපේ දැන් තියෙන අපි ගත්තාම උදේනිපුර වැදිමිදි තියෙන සුරා වැනුම ගැනද ඇත්තම වජිර නටන්න පුළුවන් මේ කවිය කියනකොට අද දැන් අද මේ ජනප්‍රිය සංගීත කණ්ඩායම 6-8 ගහනවා වගේ කන්නේ නටත් සුරා මතින් කියන එක ගත්තාමනේ සුරා මතින් කියන එක ඕන බීට් එකකට අපි දැන් අද වචනින් කතා කරා ඕන බීට් එකකට දාන්න පුළුවන් අර පිරිතේ ඇවිල්ලා නිකන් ආටානාටිය වගේ තාණයත් අපේ කවි බසට ඇතුල් වුණා ඊළඟට සුකල් බව මනබඳින බව සහ අත්දැකීම් විතරක් නෙවෙයි ඔහු වටපිට නිතරම බැලුවා අර පුරවැණුම් වල බලන්න අස්සේ ඉන්න දැන් බලන්න අස්සේ ඉන්න කුකුලා දැක්කත් ඔහු ඒක කියනවා වෙන ඒ කවියේ තිබිච්ච දේ අවශේෂ දේ විශේෂ දේ තේරුම් ගන්න බලපාන හැටි මේ කවියේ ගොඩනගනවා නේද බෞද්ධ සාහිත්‍යයේ වැදගත්ම අංගයක් විදිහට කවිය අපේ ප්‍රමුඛතාවයට එන්නේ ඒකත් මත. ඒතර කවිය අනුරාධපුරයේ යුගයේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1960 වගේ වෙනකන් ලංකාවේ ජනකාන්ත මාධ්‍ය ජනකාන්ත කලාව කොහොමද ඒක උනේ? ඒකින් තමයි හාමුදුරුවන්ටත් කවියෙන් බණ කියන්නේ. ආර්ය ධම්ම හාමුදුරුවෝ මේ තරම් ලංකාවේ නූතන ජනප්‍රිය බණ කලාව රූපවාහිනිය ආවට පස්සේ බණ ජනප්‍රිය වෙන්න බෑනේ කවියෙන් තමයි හැදුවේ. කවියෙන් තමයි හැදුවේ. රන්වන් පාටින් කලන බෝධිය සරල ඉතින් මේක අපි තේරුම් ගන්න මොකක්ද ඒකේ හේතුව? බෞද්ධ දැක්ම ඇතුල් වුණාට පස්සේ අපි කවුරුත් එවැනි කවියකට ඇතුල් වෙනවා. ඒ කවියට ඒක කරන්න පුළුවන් වුණා. හොඳයි දැන් ඇත්තටම මේ වංගීස හාමුදුරුවෝ දක්ෂ කවිතාවක් තිබුණා කියලා අපි අහලා තියෙනවා. ඉතින් චින්තා කවි, සුත කවි, අත්ත කවි, පටිභාන කවි මේ කවි ධාරාවන් පිළිබඳව සූත්‍රගතව අපිට පෙන්වා දෙනවා. ඒ කියන්නේ මේ රසවත් හැඟුම් පළවෙන රසවත් හැඟුම් තියෙන තැනට බුදුදහම ලං වෙන්නට ඉඩ දුන්නා. ඒ කියන්නේ කිසි විටකත් ප්‍රතික්ෂේප කරේ නැහැ. ඉතින් කවි කලාවටත් බෞද්ධ බලපෑම ලැබුණු විදිය පිළිබඳව සංක්ෂිප්ත සටහනකින් අපි අවසානයක් කරගමු. දැන් ඒක මෙතුමා හොඳම තැනකට ගෙනල්ලා නැවතුවේ ඒකත් අපේ වුණා. අපේ කොටසක් වුණා ජීවිතේ. මොකද ඒ රිද්මය අපේ තියෙනවනේ. එතකොට ඒ රිද්මයට අදහස දාගන්න තමයි බුදුදහම අපිට මඟ සැලැස්සුවේ. ඇත්තටම අර මේ සංස්කෘත පාඨයක් තියෙන්නේ. දැන් අපි බෞද්ධ මූලයේ සොයා ගියාට මට ඒක මතක් වුණා. යදි සුස්වරං ස්පෘශේත් සර්වස්‍ය ජීවිතං සංගීතං භවෙත්. නිවැරදි ස්වරය ස්පර්ශ කරන්නේ නම් අපි සියලු දෙනාගේම ජීවිතය ඇතුලේ අපූර්ව සංගීතයක් තියෙනවා. ඒ සංගීතය හොඳටම ගැලපුණා මේ බෞද්ධ දර්ශනයත් එක්ක ශ්‍රී ලාංකිකයන්ගේ. ඒ සංගීතය හොඳටම මුසු වුණා අපේ බෞද්ධ සංස්කෘතිය සහ අපි හැදිච්ච වටපිටාවත් එක්ක බුදුදහමෙන් පෝෂණය වෙච්ච. ඒ නිසා ජාතියක් හැටියට ශ්‍රී ලාංකිකයන්ට ඒ රිද්මයට ගැලපෙන අර්ථයක් අර්ථ රසයත් එක්කම නාදයේ රිද්මය ගැලපිලා ඒක ජීවන රිද්මේ බවට පරිවර්තනය වුණා. දැන් මට මේ අහපු ප්‍රශ්නෙට අර කාව්‍යශේඛරය ගැන මෙතුමා කතා කරපු නිසා මට හිතුණා අද මේ 2020-21 අවදියේ අපූර්ව කවි නිර්මාණයක් ලිවිසැරි ප්‍රේමයට ගේන්න. මේක මේ ලියලා තියෙන්නේ මේ නිර්මාණය
ආචාර්ය නන්දසිරි කීඹිය හෙට්ටි මහත්මයාගේ නිර්මාණයක් රුහුණු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් එතුමා. එතකොට මේකේ තියෙන්නේ මේ අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ගැන. අපි පටන් ගත්තේ පන්සලෙන්නේ. ඒතර පන්සල කලාගාරයක්. පන්සල කලාගාරයක් නම් හාමුදුරුවරු කවුද? කලාකරුවෝ. එක විදිහකින් කලාකරුවෝ. එතකොට මේ ලොකු හාමුදුරුවෝ ගැන මේ නිර්මාණය හරි විශිෂ්ටයි. මේක දැනෙන එකක් මම කියන්නම්. 88 රියනක් විශාලයි කියා බුදු හාමුදුරුවෝ මහා වෙහෙරක සිහින නොදුටු අපේ ලොකු හාමුදුරුවෝ. දැන් මේකේ අනිත්‍යයක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ යථාර්ථවාදී රූපකාය ගැනත් අදහසක් තියෙනවා. එහෙම සිහිනයක් ලොකු හාමුදුරුවෝ නොදැක්කේ ඇයි කියලා ඊළඟට කියනවා. නියං සායේදි විශාලාපුර හැර ගියත් මහරජයෝ ගමේ පන්සල දමා නොවැඩිය අපේ ලොකු හාමුදුරුවෝ. දැන් කලාගාරය පන්සල නම් කලාගාරයේ නායකයා ලොකු හාමුදුරුවෝ නම් ගම පෝෂණය වෙච්ච තැන ගැන නේද මේ කියන්නේ. ගමේ පන්සල දමා නොවැඩිය අපේ ලොකු හාමුදුරුවෝ. ඊළඟට මේකේ තියෙනවා ඉලව්ගේ 7000 දානෙට නැතත් මලගිය ප්‍රාණියෝ. මම හිතන්නේ ප්‍රතික්ෂේප කරනවා දේව වාදය භූත දරුවා මේවා කතන්දර. ඉලව්ගේ 7000 දානෙට 7000 දානෙට නැතත් මලගිය ප්‍රාණියෝ කකුල් ඉදිමි පතුල් දැවි දැවි වැඩිය ලොකු හාමුදුරුවෝ. බුදුන් සැතපෙන පැසුළු යම් කිස විලි රුදා බර ගැබිනියෝ සොයා අඟුලිමාල පිරිතට ගියා ලොකු හාමුදුරුවෝ. මේ ගම පන්සල ජනතාව අතර තිබිච්ච අවියෝජනීය සම්බන්ධය. මේ තමයි දැනමුත්ත ගමේ. දැනමුත්ත වටා ගොඩනැගිච්ච සමාජයක් අපිට තිබුණේ. අකුරු කරවා සතර වරිගෙට උරුම කම් නැති නොදරුවෝ මහාන කරවා සසුන රැක්කේ අපේ ලොකු හාමුදුරුවෝ. මහාන කරවා සසුන රැක්කේ අපේ ලොකු හාමුදුරුවෝ. එඩ්වඩ් ජයකොඩි ගායනා කරන ගීතේ තියෙන්නේ ගමේ පන්සල අපේ පන්සල. අවසාන කොටස තමයි මම හරිම කැමති තැන වජිර මහත්තයා. නිවන් යන්නට කමට හන්දී ලෙවන් වෙත සෙත සෑදුවෝ නිවන් යන්නට වෙලා නොතිබුණ අපේ ලොකු හාමුදුරුවෝ. අපිට නිවන් යන්න කියලා දෙන්න උන්වහන්සේ බිසි වෙලා නේද? නිවන් යන්නට කමට හන්දී ලෙවන් වෙත සෙත සෑදුවෝ නිවන් යන්නට වෙලා නොතිබුණ අපේ ලොකු හාමුදුරුවෝ. ඒ නිසා ඇත්තටම බුදුදහම කලාවේ හැම තැනම මුද්‍රාව තියලා තියෙනවා. ඒක බෞද්ධ දර්ශනය වෙන්න පුළුවන්. ඒක බෞද්ධ සංස්කෘතිය වෙන්න පුළුවන්. ඒක ගිහි පැවිදි සම්බන්ධතාවය වෙන්න පුළුවන් මේ කිව්වා වගේ. ඒක බෞද්ධ අධ්‍යාපනය වෙන්න පුළුවන්. ඒක බුදුදහම විසින් අපිට හුරු කරපු ජීවන රටාව වෙන්න පුළුවන්. ඒක අපි ජීවිතේ දකින්න විදිහ වෙන්න පුළුවන්. මේ කොහෙන් ගියත් අතු ඉති බෙදි බෙදී ගිහිපු මේ නිර්මාණවලට මේ නිර්මාණ ධාරාවන්ට ගුරුකුලවලට බුදුදහමේ මුද්‍රාව තියලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා තව සියවස් ගණනාවක් ගියත් මේ රටේ බිහිවන නිර්මාණවල බුදුදහමේ හැඩතල ඒ විදිහට තියෙයි ඒ සමාජයට ගැලපෙන විදිහට කියලා. හොඳයි අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අද සිංහල සාහිත්‍යයේ බෞද්ධ බලපෑම පිළිබඳව සාකච්ඡා කරන්න අපිත් එක්ක එකතු වුණු ශ්‍රී තක්කරවත්ත මහත්මයාට අයබෝවන්. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය විරසිංහ මහත්මයාට අයබෝවන්. අපි ඔබටත් ආරාධනා කරනවා සොයා යන්න සිංහල සාහිත්‍ය නිර්මාණයක් ඔබ අතපත් වුණයින් පස්සේ මේ නිර්මාණය සේවනය කරයින් පස්සේ එහි රසිකයා පාඨකයා විදියට එහි තියෙන බෞද්ධ ලකුණ ගවේෂණය කරන්නට උත්සාහ කරන්න. මේ සඳහා ඔබට බාර කරමින් අපි අද නිමාවටපත් කරනවා. ලිවිසරි ප්‍රේමී ආයෙත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙනවා.